විද්‍යාල සිසුන් සහ බාහිරූපාදී GAQ සිසුන් විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිරූපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිරූපාදී සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණ අය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සිහිනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Have a good night everybody. හැමෝටම මාව ඇහෙනව නේද? Right. ඇහෙනවා සර්. Okay. අපි එදා passive voice clearly සාකච්ඡා කරා. මන් දීපු වැඩේ ගොඩාක් අය කරලා තිබුණා. Thank you very much. ගොඩක් අය කරලා දාලා තිබුණා. සමහර ළමයි ඉන්නව කවදාවත් වැඩක් කිව්වට කරලා දාන්න. ඒකට කියන්නේ අර යූසේජ් එක නැති වෙන එක වෙන්නේ. ඒක නිසා යූසේජ් එක තියාගන්න කො බලන් කරලා දාපු අය ඉන්නවද? ඒ ළමයි ඉන්නව නේද? සමහර අය කරලා දාලා දුන්නා මට පුළුවන් ඒ මම බැලුවා. ඔක්කොම බලන්න බැරුණා. ඒ වුණාට මම මේ ටයිම් ආපු ගමන්ම ඔක්කොම බලනවා. ඒක නිසා මේ දෙන වැඩ ඒ පැසිව් ටියුට් එක කරලා ඉවරයක් කරන්න ඕනේ. දැන් මම අද යන්නේ පැසිව් වොයිස් එකේ ඊළඟ ලෙවල් එකට. පොඩි වැඩ කොටසකුත් තියෙනවා කරන්න දෙන්න හැමෝටම. අපි බලමු එදා පාඩම චුට්ටක් පොඩි රිවිෂන් එකක් දාලා බලමු විනාඩි කිහිපයක්. මේ බලන්න. දැන් ඔය පැසිව් කියන එකේ මීනින් එක මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් චුට්ටෙම ළමයි ඉගෙන ගන්නකොට පැසිව් වොයිස් උගන්වන්නේ අපි කියන්නේ බයි දාලානේ. බයි කෙනෙක් ඉන්න ඕන. බයි දාන්නම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කතෘ කෙනෙක් නැත්තම් තමයි පැසිව් භාවිතා කරන්නේ අපි. කතෘ කෙනෙක් නිශ්චිත වශයෙන් නැත්තම්. හරි? අපි බලමු මෙන්න මේක අරන් බලමු. පොඩ්ඩක් මතක් කරගමු. my uncle painted ඒ කියන්නේ paint කියන එකනේ painted past participle එක past tense එකයි. පොඩ්ඩක් මේක කරගෙන පොඩ්ඩක් මතක් කරන්න මම කට්ටිය පොඩ්ඩක් join වෙන එක. මේ රිවිෂන් එක තමයි මාර්ගයට වටින්නේ. සමහර ළමයි ඉතින් මේ පන්තියට ඔක්කොට වෙන්න නැතුව රිවිෂන් එකට එන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම තේරුම් නැහැ. දැන් බලන්න අපේ group එකේ ඉන්නවා ළමයි කීයක් ඉන්නවද? ළමයි රෙජිස්ටර් වෙලා තියෙනවා group එකේ. හැබැයි මට හැමෝම දවසට 10ක් විතර මැසේජ් එකක් දානවා වීඩියෝ ඉල්ලලා. ඒ වැඩේ මට කරන්න බෑ. වීඩියෝ ගිය සැරේ වීඩියෝ මම දුන්නා. ගිය සැරේ වීඩියෝ එක මම දුන්නේ අර පොඩි ප්‍රශ්න වගේක් වුණානේ. වැහැලා මොනවාරි කේස් එකක් වුණ නිසා තමයි දුන්නේ. දැන් වීඩියෝ එක බලාපොරොත්තු වෙන්න එපා. තේරුමක් නැහැ වීඩියෝ ගත්තට. ඔය වීඩියෝ ගන්න එකෙන් ප්‍රශ්න දෙකක් ඇහුවොත් වැඩක් නැහැ. බලන්න නැහැ වීඩියෝස්. right? ඒක නිසා තේරුමක් නැහැ. මේ 90ක් විතර 100ට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා group එකේ. දැන් අද මොකද සෙමින එකක් තියෙනවා ගෝනේ සිංහල කාටුන්. ළමයින්ට මම හිතන්නේ ඒකට join වෙලා ගොඩක් වෙනවා. right come on බලමු. My uncle painted this picture. Someone has offered him a lot of money for it. He will deliver. මට කියන්නේ මේක. හැමෝම එවන්න මැසේජ් එකක් හරි දාන්නවා chat එකක් දාන්න මාත් එක්ක මම ඒව බලනවා. ප්‍රයිවට් මට දාන්න පුළුවන් පටකාල මෙතන. right? එතකොට මම බලනවා. ඕන නමත් එක දාන්න මම නම කියන්නේ අවුලන්නේ. right. My uncle painted this picture. කොහමද මේක එන්නේ? පුළුවන් අය කියන්න මයික් ඔන් කරලා
ඉක්මනට මට උදව් කරන්න මේ. දැන් පැසිව් වොයිස් හැමදාම කර කර ඉන්න බෑ. අපි ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට තියෙනවා බාග්‍රාෆ් ඉගෙන ගන්න ඕනේ, ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ස්පීච් ඉගෙන ගන්න ඕනේ. රයිට් ගොඩක් දේවල් තියෙනවා. ඩයලොග්ස් කරන්න ඕනේ. WH ක්වෙස්චන් තියෙනවා. අනිවාර්ය ප්‍රශ්නයක්. කොහොම ගත්තත් අපි ඉගෙන ගන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. මේක කියන්නේ ඉක්මනට කොහොම දෙන්නේ? My uncle painted this picture. කර්මය මොකද්ද? මුලින්ම අපි ගන්නේ කර්මය. කර්මය ගත්තා. be verb එක දාන්න ඕනනේ. දැන් මතකද දැන් අලුතෙන් join වෙච්ච ළමයට පවා මේක පුළුවන් වෙන්න ඕනේ. be verb එක දැම්මා. tense එකට අනුව තමයි verb එකේ ත්‍රිදීව tense එකට අනුව be verb එක දාන්න ඕනේ. දැන් වාට දෙන passive voice එකේදී be verb එකෙන් තමයි. ඉතින් මේ passive ටික වරද්ද ගන්නවා නම් අමු ගොනෙක්. මම මෙච්චර කියලා දීලා වීඩියෝස් දීලා පැසිව් ටිකේ වීඩියෝ දුන්නා නම් අන්තිම YouTube එකේ මගේ ඕනතරම් වීඩියෝස් තියෙයි පැසිව් එකට අදාළ වීඩියෝ තියෙනවා verb එකේ 3 ඊට පස්සේ by දාලා subject එක දාන්න by දාන්න මෙන්නේ නැහැ කවන්න දැනට අපි එහෙම ඉගෙන ගමු ඕකනේ යන්නේ ෆෝමියුලා එක මම කවදාත් උත්තරේ කියාගෙන යන්නේ නැහැ නේ පොඩි සපෝට් එකක් දීලා තමයි කියන්නේ පොඩක් සපෝටිව් වෙන විදිහට තමයි පටන් ගන්න බැරි. right. එතකොට අපි කෙලින්ම මේකේ ඔබ්ජෙක්ට් එක ගන්නවා this picture නේ. කොහමද දෙන්නේ this picture? was was ගන්න ඕනේ මෙතන මොකද painted කියන්නේ past tense එක නිසා was ගත්තා. this picture was past participle එක මොකද්ද? painted. painted. paintedම තමයි. අයියක් එන්න කුරක් එන්න කුරක් එන්න right ඒ බලාගෙන ඉන්නේ නේද was painted by මොකද වෙන්නේ මයියා this picture was painted by my uncle දැන් මේ කියන්නේ මේක ඇවිල්ලා සාමාන්‍ය දැන් හරිනම් මේක ඔක්කොටම කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙතනින් පටන් අරගෙන මේක පටන් අරගෙන තාම මෙතන ඉඳන් කියන්න බැරි නම් ඒ කියන්නේ was painted was been painted is painted is been painted has been painted had been painted will be painted will have been painted කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ right someone has offer someone යම් කිසි කෙනෙක් මේවට කියන්නේ determiners කියලා කියන්නේ ඊළඟට ලොකු පාඩමක් තියෙනවා determiners කියලා determiners කියන එකේ meaning එක තමයි නිශ්චිත නැහැ. සම්මාන්නේ කෙනෙක්නේ. කෙනා හරියට නැහැ. කෙනා මෙහෙම කියලා කෙනෙක් අපිට හරියට දීලා නැහැ. Someone has offered him a lot of money for it. එතන මොකක්ද එන්නේ? Someone has offered. මොකක්ද ඔබ්ජෙක්ට් එක විදිහට ගන්න කියන්න බලන්න. ඔබ්ජෙක්ට් එක විදිහට ගන්න මොකක්ද? Someone has offered him a lot of money. මොකක්ද ගන්නෙ? මෙන්න මේ ඔව් him එක මුලට ගෙනාවු ගමන්ම he වෙනවා. එතන මොකද වෙන්නේ? he present perfect කොහමද හදන්නේ? be verb එක නෙමෙයි දාන්නේ එතෙන්ට. has have දාලා be verb එක දාන්න ඕන. එතකොට someone has මෙන්න be verb එක. ඔන්න be verb එකේ be ඉන්න ගන්න. අතීත කෘතාන්තයේ someone has been offered. ඔන්න someone has been offered මොකද්ද? someone has been offered lot of money. a lot of කියන වචනේ ගන්න. lot of කියලා කියන්නේ ගොඩක්. lot of කියන්නේ ගොඩක්. someone has been offered a lot of money. මේ money කියන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදයක්ද? countable ද uncountable ද? countable. countable ද uncountable ද කියන්නේ මට non countable ගණන් කරන්න පුළුවන්ද බැරිද? money ගත්තොත්
countable ද uncountable non countable දැන් ගොඩක් අයගේ මතයක් තියෙන සල්ලි කියන්නේ ගණන් කරන්න පුළුවන්. ඒ ඉතින් ඔයාලට මට තියෙන ඒ අර පොඩි පොඩි සල්ලි ටිකක් නෙවෙයි. නමුත් concept එකක් විදිහට ගත්තා money කියන්නේ මනිස් කියන්නේ නැහැ. ඒ කියන්නේ money කියන්නේ uncountable noun එකක්. හරි. countable නෙමෙයි. ගණන් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔය lot of කියන වචනය countable uncountable දෙකටම භාවිතා කරන lot of books කියන්න පුළුවන් lot of money කියන්න පුළුවන් lot of water කියලා වුණත් කියන්න පුළුවන්. එතකොට has been offer. එතකොට ඔහුට දීලා තියෙනවා offer කරනවා කියන්නේ නිකන් නොමිලේ දෙනවා කියන්නේ offer එකක් නේ. offering flowers කියන මල් පූජා කරනවා. has been offered a lot of money by someone. කෙනෙක් විසින්. Someone has offered him a lot of money. He has been offered lot of money by some. He has been offered by someone lot of money. කියනට වඩා හොඳයි lot of money by some කියලා ගත්තත් කමන්නේ. ඉතින් මේක ඊට පස්සේ ගන්න පුළුවන් for it කියලා ගැටලුවක් නැහැ. right. ඔය මේ ටියුට් එකවත් ගත්තේ නැති අය ඉන්නවද? දැන් මෙච්චර රට ඇරලා තිබුණ ඉතින් අරන් නැත්තම් මහා ගොනෙක් ඉතින්. තනිකර මොඩේ. He will deliver the painting tomorrow. මේ කොහොමද හදන්නේ? He will deliver the painting. painting කියන්නේ පින්තූරය කියන එකනේ. deliver කරනවා කියන්නේ ගෙදරට ගෙනත් දෙනවනේ බෙදා හදනවා. මොකද්ද ගන්න ඉක්මන් කරන්න? the pen ඔව්. the painting ගත්තා. ඊට පස්සේ will be will આવત will be deliver. the painting will be delivered. ඔන්න. will આવત will be. The painting will be delivered by the painting will be delivered by him. him අර he එක අකට වෙනකොට him වෙනවා. tomorrow වෙනස් වෙන්නේ නැහැ. සමහර අය වෙනස් කරලා තිබ්බා මෙන්න මේ tomorrow. ඒ direct indirect speech එකේ ඉතින්. ඒකත් දැන් ඊළඟට මාතෘකාව. ඊළඟට අපි යන්නේ ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. direct indirect speech වලදී ඒක අනිවාර්ය කන්නේ දැන් ඒක සාමාන්‍ය වලට ගත්තත් සස් වලට ගත්තත් බාහිර උපසිසුන්ටත් ඒ වගේම විශ්වවිද්‍යාලවලටත් ඔක්කොටම ඕන පාඩම. WH question සහ direct indirect speech එක bar chart එක painting will be delivered by him tomorrow. right. ඒක. දැන් මේවා කතා කරා ඊට පස්සේ. when they give මේ when අරව මේ වෙනස් කරන්නේ නැහැ passive voice එකක් හදනකොට. දැන් මේ මෙහෙමයි passive voice හදන්න කියලා ආවේ නැතත් ටෙන්සස් ටික දැනන් ඉන්න එපා අඩුම නේ විභාගයට එන සීන් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ විභාගයට මේක ආවත් එක නැතත් එකයි ටෙන්ස් එකක් අර ඡේදයක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ටෙන්ස් එකකින් මුකුත්ම බැර නම් තේරුම් ගන්න බෑ when they give him the money ඉක්මනට කියන්නේ කොහොමද දෙන්නේ අනිත් අය කට අරින්නෙත් නැහැ මයික් ඔන් කරන්නෙත් නැහැ මොකද කට අරන් බත් කනවද නැත්නම් ගේ බත් කනවද he මොනට ගත්තා him නේ him අරවද ඒව තිබ්බ ගමන් ගන්න ඕනේ he they give him නේ He has. ah He has. has කොහොමද ගන්න has ගන්න බෑ Yes. has have ගන්න ඕනේ perfect තිබුණොත් විතරයි present perfect එකක් තිබුණොත් නිකන් has have He is. මෙතන He simple is. present tense එක tense එක බලන්න ඕන he is give එක past participle given he is given given ඔය කියලා වරද්දන කට්ටිය හොඳයි නොකිය ගෙදරදී වරද්ද ඔය ඉන්න ඕනේ මට කතා නොකර වරද්දන අය ඒක හොඳ නෑ ඒ වැරදුන කෙනාට කවුද නිමාල්ට යාට අනිවාර්යෙන් පුළුවන් වෙනවා ගැටලුවක් නෑ he is given the money එච්චර පබ්ලික් මගෙන් එහෙම වැරදි කියලා අහගත්තාම ආයෙ පුළුවන් වෙනවා this given the money by them කියන මේ they කියන කොට නැත්නම් them වෙනවා by them මෙතන he they when දාන්න කෙලින්ම when he is given the money by them when they give him the money when he is given the money
මොකද මේ කියන්නේ වැඩට ගිහිල්ලා එන ගමන් කියන්නේ හරි ඒ කියන්නේ වැඩට ගිහිල්ලා එන ගමන් අහගෙන ඉන්නේ එහෙමද හරි he will teach මම මේක ලියන්න ඕනේ නැහැ පට ගාලා කියන්නේ he will tell them to the truth මොකක්ද එන්නේ ඉක්මනට දැන් බලන්න නැතුව කියන්න ඕනේ මම ලියලා පුරුදු වෙලා වැඩක් නැහැ they આવොත් will આવොත් will be ටක් ගාලා ගන්න they will be නෙවෙයි they will be මොකද්ද මේක past part tall past part triple එක they will be told by him the truth දැන් he will tell them ඒගොල්ලෝ ඔහු කියාවේ ඒගොල්ලොන්ට සත්‍යනේ තියෙන්නේ truth කියන්නේ සත්‍ය he painted it one night මොකද එන්නේ it was painted by him one night while he was asleep එතන මොකද ගන්නෙ slept නේ past participle එක මෙතන පොඩි අවුලක් තියෙන මේ වාක්‍යය while he was sleeping වෙන්න ඕන මෙතන ගන්න එහෙම ගන්න ing දාන්න මෙතනට right while එහෙම ගන්න පුළුවන් while slept අවුලක් වෙනෝනේ ආයේ මොකද්ද තිබි වාක්‍ය මෙතන he was sleepwalking ගන්න බෑ මෙතන ගන්න බෑ මොකද හේතුව කියන්නේ මෙතන කර්මයක් හදන්න මේ කර්මකාරක වාක්‍යයක් හදන්න බෑ එතන කර්මයක් නෑනේ right කර්මකාරක වාක්‍යයක් ඒක හදන්න බෑ කර්මයක් නැත්තම් හදන්න බෑ ඒක කොටස් ඒක මම කියන්නේ ඔයගොල්ලෝට ඒක transitive intransitive කියලා එකක් තියෙනවා transitive intransitive ඒක වැඩක් නෑ transitive කියන්නේ කර්තෘ කෙනෙක් intransitive සකර්මක කර්මක කියලා තියෙන්නේ ඒක තේරුම් ගන්න නැහැ නිකන් ඔලුවට දාගන්න ඕනේ නැහැ මේ ටික මතක තියාගන්න right එතකොට අපි බලමු පැසිව් එක ටිකක් ඇඩ්වාන්ස් කරලා ටුට්ටක් බලමු දැන් පැසිව් ගොඩක් භාවිත කරන්නේ අපි මේ කර්තෘ කෙනෙක් නැත්තම් දැන් මේ වගේ කේක් ඕඩර්ස් බාර ගන්නු ලැබේ කොහොමද කියන්නේ අපි ගෙදර මේ දවස්වල ඕන කේක් ඕඩර්ස් බාර ගන්න වැඩ කරන්න පුළුවන් කේක් ඕඩර්ස් බාර ගන්නු ලැබේ කොහොමද කියන්නේ අපි කෙනා නැහැ මුලින් දාන කෙලින්ම ගන්න මොකද්ද කේක් කර්මය මුලට ගන්නවා කෙනෙක් නැහැනේ කර්මය මුලට අරගෙන කර්මය මුලට අරන් මොකද්ද කරන්නේ අපි ඊළඟ පියවර මට කියන්න කර්මය මුලට අරන් මොකද කරන්නේ be verb very good be verb එක දැම්මා be verb එක දාලා මොකද කරන්නේ be verb එක දාලා මොකද කරන්නේ ක්‍රියාව නැතුව කියන්න බෑ ක්‍රියාවේ කී වෙන ස්වරූපෙද ගන්නෙ ඔව් හොඳයි බලලා තියෙනවා මොකද එන්නේ වාක්‍යයක් කියලා තියෙන හොඳයි very good මෙන්න මේක කේක් ඕඩර්ස් අන්ඩර්ටේකන් මෙහෙමනේ වෙන්නේ මේ බලන්න එතකොට අපි ගෙලින්ම ඔබ්ජෙක්ට් එක ගත්තා ලියපු කෙනාට උපකාරයක් විදිහට ගත්තේ මම ආයෙ ලියන්න ඔබ්ජෙක්ට් එක මුලට ගත්තා එතකොට කෙලින්ම ඔබ්ජෙක්ට් එක වා දාන්න මොකද කේක් ඕඩර්ස් නේ ඔබ්ජෙක්ට් එක බාරගත්ත කෙනා අපි දාන්නේ නැහනේ කේක් ඕඩර්ස් අන්ඩර්ටේකන් බයි මෙනාර කියලා දාන්නේ නැහනේ කැතයිනේ ලැජ්ජයිනේ එහෙම දාන්න නම් දාලා දාන්නේ නැහනේ හරි විනිශ්චයකාරයෙක් අර මෙහෙම දාන්න පුළුවන් ඕනනම් සාම මිනිසුරු මුළු දිවයිනටම සාම මිනිසුරු ප්‍රසිද්ධ නෝතාරිස් එහෙම බෝඩ් එක දානවා අනිවාර්යෙන්ම මෙනාරාස් සනුස්මිත් මොකද මේ අබේවර්ධන කියලා එහෙම දාන්න පුළුවන්
දැන් කේක් කෝඩර්ස් අන්ඩර්ටේකන් කියලා දාලා එහෙම දාන්න ගම්වල නම් ඔක දාන්නත් එපා කේක් කෝඩර්ස් බාර දෙන්නේ කේක් කෝඩර්ස් බාර කරන ලැබෙයි කියලා නිකම් කේක් ඔබේ කේක් කෝඩර් එක අපිට දෙන්න අපි ගන්නවා ඒ වගේ කියන්න ඕනේ කේක් කෝඩර්ස් අන්ඩර්ටේකන් නමුත් මේක ප්‍රසිද්ධ වාක්‍යයක් කතුරු කෙනෙක් නෑ ඔබ්ජෙක්ට් එක දැම්ම B verb එක දාන්න ඕනේ නැත්නම් ඉතින් ඒත් වැඩක් නෑ වැරදි B verb එක දැම්මා verb එක ඉදිරිය දාන්න එතකොට හරිනේ කේක් කෝඩර්ස් අන්ඩර්ටේකන් කේක් කෝඩර්ස් මුලට ගත්තා එයා ඇවිල්ලා උක්තේ වෙනවා කර්මය උක්තේ වෙනවා ඒ කියන්නේ කර්මය තමයි මුලට එන්නේ මේක මෙහෙම එකක් තියෙනවා කර්මය අනුව තමයි B verb එකේ තියෙන්නේ කර්මය සිංගියුලර්ද ප්ලූරල්ද කියලා බලන්න මෙච්චර වෙලා එහෙමනේ අපි කිව්වේ දැන් කේක් කෝඩර් එකක් නම් is කේක් කෝඩර්ස් අන්ඩර්ටේකන් කොහොමද ගත්තේ අන්ඩර්ටේක් නේ බාර ගන්නවා ඊට පස්සේ අන්ඩර් වෙයා නෙවෙයි වරද්ද ගන්න එපා අන්ඩර්ටේකන් බාරගෙන තියෙනවා නේ verb එකේ පළවෙනි ස්වරූපය verb එකේ දෙවෙනි ස්වරූපය verb එකේ දෙක verb එකේ තුන undertake undertook undertaken හරි මේ වාක්‍යය මට එවන් කොහොම කියන්නේ කේක් කෝඩර්ස්ුත් බෑ ඒක කේක් හදන්න බෑනේ කේක් හදන්න පන්ති ගිහලා කේක් එක හදන්න ඉගෙනගෙන හදන්න එපා නේ මොනවා හරි ඉගෙන ගන්න එපායි පළවෙනි කේක් 10ක් හදාලා එපා කේක් එකක් බාර ගන්න 10 ගුණුත් බෑ ඒ තරමට ප්‍රැක්ටිස් කරන්න නැත්නම් කේක් හදනවා රෝස් වගේ තියෙයි පාන් වගේ බිස්කට් වගේ අපි කිව්වා පොල් කඩනු නැති ඒක කොහොමද කියන්නේ ඒ කියන්නේ කේක් කියන්නේ පොල් කඩන මේ කාලේ මොකද කොහොමද කියන්නේ බෝඩ් එකක් ගන්න ටෙක්නොලොජි එක අනුව ගන්න කාට හරි විදිහට පෝස්ට් එකක් හදන පොල් කඩනු නැබේ අමුතයි කොහොමද කියන්නේ coconuts broken ඒ බ්‍රේක් ගන්න බෑ බ්‍රේක් broken ගන්න බෑ කොහොමද ගන්න අපි කියන්න බලන්න කවුරුද ඉක්මනට දැන් try කරන්න ඕනේ මට උත්තරයක් එවන්න සමහරු ඉන්න පිංගු උත්තරය වගේ එක කතා කරන්නේවත් නැහැ එවන්නේවත් නැහැ ඔය කරගෙන ඉන්නවද ඔය මෙතන chat එකට ගිහලා පොඩ්ඩක් අරගෙන මැසේජ් එකක් හරි දාන්න ඕනේ බලන්න try කරලා බලන්න ඉතින් කියන්න බලන්න පොල් කඩනු ලැබේ හරි ලේසි මේක ඕන එක ඉස්සරහට ගත්තා B verb එක දැම්ම past participle එක දැම්ම දැන් වැඩේ කියන්නේ කඩනවා බ්‍රේක් නෙවෙයි නම් මොකද්ද past participle එක කියලා අවුලක් තියෙනනේ ඒක නේද කල්පනා කරන්න කොහොමද ගන්න දැන් පොල් කොහොමද ගන්න coconut ටක් ගාලා කොකනට් නම් කමන්නේ Coconut is coconuts හරි කියන්නේ coconut is දාන ආයෙ වරද්ද ගන්න coconuts පොල් ගෙඩියක් නෙවෙයි පොල් ගෙඩියක් කඩන ගහකට යන්නේ coconuts පොල් ගෙඩියක් 100යි ගහට 100යි එහෙම යන්නේ ගහට 100යි පොල් ගෙඩියක් 100යි එතකොට පොල් ගෙඩි 10ක්වත් කඩන්න ඕන එක ගහකින් ගහට 100ක් දෙන්න ඕන coconuts හොඳට ජොබ් දෙක coconuts කඩනවා okay මොකක් coconuts pluck පොල් කඩනු ලැබේ coconuts pluck කඩනවා pluck එකන පොල් කඩනු ලැබේ right ඕකත් කරන්න බෑ ගච්ච යන්න බෑ හැමෝටම දානවා අපි වාහන තාර දිගෙන අපි වාහන සෝදනු ලැබේ මොකද වෙන්නේ vehicles are washed ගත්තා දැන් තේරෙන්න ඕනේ වැඩේ vehicle මේක කියන්නේ vehicle පොඩි උච්චාරණයේ පොඩි අවුලක් තියෙනවා vehicles කොහොමද යන්නේ
වාහන ගොඩක් ආ Wash. සෝදුන් ලැබේ. කෙනා නෑ. මේ 4-5 දිනකට මොකද මේ සිග්නල් නැද්ද මේ ජොයින් වෙන්න බැරි. මම හොඳට ඇහෙනවනේ. Vehicles are washed. වාහන සෝදුන් ලැබේ. right. ඔතනින් එහාට ගිහිල්ලා සල්ලි ටිකක් තියෙනවනේ අපි මෙහෙම කරනවා. වාහන විකුණනවා. කොහොමද කියන්නේ? බොඩ්ඩක් ගන්නවා අපි වාහන විකුණනු ලැබේ. ඉක්මනට කියන්නේ. Vehicles Are sold. sold. good. Vehicles are sold. අන්න කොහොමද sold ගත්තේ? sell sold sold මේක පුළුවන් වෙන්න ඕන. sold එතන past participle so vehicles are sold. right. ඉතින් මේ වගේ ගොඩක් ගන්න පුළුවන්. වාහන රිපෙයාර් කරනු ලැබේ. කොහොමද ගන්නෙ? මේ වාක්‍ය ටික ලියාගන්න. මේ වාක්‍ය ටික ලියාගන්න. මට හදලා පෙන්නන්න හැමෝම ඉස්සරහට වැටෙනවා දැන්. මම්ම ලියනකම් කට අරගෙන බලන් ඉඳලා මේකම කොපි කරගෙන ඔහේ නිදා ගන්නව රැට. ලියන්න. වාහන රිපෙයාර් කරනු ලැබේ. ඒකත් රිපෙයාර් කියලා ලියන්න මොකද සිංහල වචනේ? නඩත් අලුත් වැඩියා කරනවා. කරන වාහන අලුත් වැඩියා කරනු ලැබේ. ලියන්න. අලුත් වැඩියා කරනු ලැබේ. එවන්න මට මේ වාක්‍ය ටික වාහන අලුත් වැඩියා කරනු ලැබේ. මොකක්ද එක්ස්පෝර්ට් කරනවා ඉම්පෝර්ට් කරනවා ආනයනය අපනයනය කරනවනේ මේක ලියන්න. වාහන අපනයන කරනු ලැබේ. වාහන ආනයනය කරනු ලැබේ. ඕකත් ලියන්න වචන දෙකක් තේරුම් අරගෙන හොයලා ලියන්න බලන්න ඩික්ෂනරි එකක් ගහලා. export import එකක් ගන්න. කෙනා නෑ කරන කෙනෙක් නෑ. මෙහෙම කියන්නේ මේ වාක්‍යයක් ලියන්න. ඉංග්‍රීසි කතා කරනු ලැබේ. ඉංග්‍රීසි කතා කරනු ලැබේ. ගොඩක් රටවල් ඉංග්‍රීසි කතා කරනවා ගොඩක් රටවල් වල මිනිස්සු. අමන්නේ. මොකද ලියන්නේ? ඔය වාක්‍ය ටික දීලා දෙන්න බලන්න. පස්සේ දැන් ඕනේ මේ විදියට try කරන්න ඕන. right. දැන් පොඩි දෙයක් මට දෙන්න ඕන පොඩි අභ්‍යාසයක් දැන්. දැන් මම මෙහෙම concept එකක් කියන ළමයින්ට. දැන් කවදාවත් නැත්තම් ඉංග්‍රීසි හැදෙන්නේ මේ විදිය කරන්න බලන්න. දැන් මම මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මමත් සාමාන්‍යයෙන් A level කරන කාලේ වගේ කරපු දෙයක් මේක. right. ඒ කාලේ මටත් ලොකු උමනාවක් තිබ්බා මේ ලැන්ග්වේජ් එක හොඳට ඉගෙන ගන්න ඕන කියලා. එහෙම A level කරන කාලේ මම ලොකුවටම ගත්තා මේක. එහෙම ගත්ත නිසා තමයි මම කැම්පස් ඇවිල්ලා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් කරලා ඩිප්ලෝමා කරලා නිකම් මේ අපි ඩිප්ලෝමාවත් කියලා උගන්වන්නේ නැහැ. ඩිග්‍රී එකක් කරලා ඉංග්‍රීසි ඉගෙනගෙන එහෙම යන්න. එතෙන්ට එන්න සම්පූර්ණයෙන්ම අරිතාලම තමයි පුංචියට පටන් ගත්ත වැඩක් තියෙනවා මම කියන්නම්. ඒ තමයි ඩයරි. right. ඩයරි. ඉස්සර මට ඩයරියක් තිබ්බේ නෑ. ඩයරියක් හොයාගන්න අමාරුයි. ඩයරි දෙන්නේ නෑනේ මිනිස්සු. ඔය පසු කාලේ නම් තමයි ඩයරියක් ගත්තේ. කඩවල වලින් ඩයරි ගන්න නෑනේ අපි. ඩයරියක් විදියට මම භාවිතා කර ඉස්සර මගේ ළඟ තිබ්බ අර මම එදත් ඔයගොල්ලෝට පෙන්නුවා පොඩි පොත්. මේ පොතකුත් තිබුණා. right. දැනටත් මේ තියන් ඉන්න මේ පන්ති වල විස්තර දාන්න මේ අද පාඩම කරා මොකක්ද සටහන් කරන්නේ. මොකද මේ තියෙන පන්ති තෝගේට මතක නැහැ ඊළඟ පන්තියට. ඒක නිසා. එතකොට මේ වගේ වාට ඕනනම් ඩයරියක් ගන්නත් පුළුවන්. ඩයරියක් දිනේ දැම්ම එදා දාලා ඕනනම් ඔයාට ඩේලි රූටින්ස් ලියන්නත් පුළුවන්. නැත්තම් අර හිතට එන කොන්සෙප්ට්ස් මොනවා හරි. දැන් උදාහරණයක් මම කියන්න. මට මේක හැමෝම කරලා පෙන්නන්න ඕන.
මේ වැඩ මේ මැදැන් අපි දැන් මෙච්චර වාක්‍ය ටික ඉගෙන ගත්තනේ වාක්‍ය 20ක් ඉගෙන ගත්තාම ඉගෙන ගත්තාම මේක ප්‍රැක්ටිකලි භාවිත කරන්නේ කොහොමද කියලා බලන්න. සාමාන්‍යයෙන් ඩයරි එක අපි ලියන්නේ දින වැඩසටහන දවසේ අවසානයේ ලියන ඒවත් තියෙනවා. දවසේ අවසාන නැත්තම් ඩේලි රූටින්ස් අපි ලියනවා නම් ඒක මම වෙනම කියන්න. දැන් අපි මෙහෙම හිතමුකෝ. එහෙම අරගෙන දැන් අපිට වාක්‍යයක් කියන්න ඕන වෙනවා මේ වගේ. මම එළියට එනකොට කුරුල්ලෙක් දැක්කා. දැන් වාක්‍ය 20ක් ඉගෙනගෙන තියෙනවා. මම එළියට එනකොට කොට කියන්න පුළුවන් වෙන්න. එළියට එනකොට කියන්න පුළුවන් වෙන්න. මම කියන එක කියන්න. කුරුල්ලෙක් දැක්කයි කියන බැරිකමක් නැහැනේ. එහෙම බැරිකමක් තියෙනවා නම් මේ පන්තිට එන්න එපා. අඩුම තරමේ මේ වගේ දෙයක්. එතකොට අපි කරන්න ඕන මොකද්ද? දැන් සර් කියන එන්න එපා කියලා ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න මේ. දැන් වාට තියෙන්නේ පොඩි පොතක් අරගෙන මෙහෙම ලියන්න ප්‍රැක්ටිස් කරන්න. එහෙම නැතුව කිසිම දෙයක් කරගන්න නම් බෑ. මේක අර නිකන් මං කැමති නැහැ විභාගයකට විතරක් හදන්න. විභාගයට හැදුවාම විභාගයට ඒ කියන්නේ ඒක හරි නෑ. ඒක නෙවෙයි. අනාගතේදී වැඩක් තියෙන්න බෑ. මොනවා හරි දෙයක් ලියාගන්න මේක මේන්ටේන් කරනවා ඩයරියක් මේන්ටේන් කරනවා කියන්නේ ඒක පට්ට හොඳයි. හැබැයි සිංහලෙන් නෙවෙයි. සිංහල කොහොමත් පුළුවන් නේ. අපි ඉංග්‍රීසි වලින් වාක්‍යයක් දෙකක් ලියාගන්න try කරනවා කියන්නේ. ඒක බැරි නම් ඩික්ෂනරි භාවිතා කරනවා. ඉදිරියදා ලියන්න ගන්නවා. මම මේ හොඳ අයිඩියා එකක් කියන්නේ. මේ ඊට පස්සේ පොඩි පොත් කියවන්න. හරි ඒක පස්සේ කරමු. මෙන්න මේ වැඩේ කරන්න මුලින්ම. දැන් මට කියන්නේ මම එළියට එනකොට මම කුරුල්ලෙක් දැක්ක කොහොමද කියන්නේ? කොට කොහොමද ගන්නෙ? හරි මම එළියට එනකොට කොහොමද ගන්නෙ? සාමාන්‍යයෙන් මම එළියට එනකොට කියන්නේ කොහොමද ගන්නෙ? කියන්න බලන්න. වෙන්න එන්ට කමන්නේ වෙන්න එන්ට. ඒ කියන්නේ මම එන්ට වෙනකොටනේ දෙයකට ඇතුළත් මොකද්ද වෙන්නයි? වෙන්නයි කේම්. ඒක හොඳයි. වෙන් ගන්නවා. වෙන් කියන්නේ මොකද්ද? වෙන් කියන්නේ අර්ථය තමයි විතකොට. විතකොට. වෙන්නයි came out. අන්න ගන්න පුළුවන් අපිට. වෙන්නයි came out. මම එළියට එනකොට මං කුරුල්ලෙක් දැක්කා. වාක්‍යය I saw a bird. I saw bird. I saw bird. හරි කුරුල්ලෙක් දැක්කා. when I come out I saw a bird. මම උදාහරණයක් කියන්නේ. මං කියන්නේ මේක ලියන්න කියලා. right when I come out I saw a bird. එතකොට මෙතන තියෙන past tense එකනේ තියෙන්නේ. එතකොට see saw ඉගෙන ගන්න ඔයා. ඔන්න බලන්න ප්‍රැක්ටිකල් ක්‍රමයක් මම මේ කියන්නේ. ඒ නැතුව අර මං ගන්න එක අහන් ඉඳලා නිකන් මම මේ කියන එක අහන් ඉඳලා බොරුවට ඊට පස්සේ ඒක ආයි රිපීට් කළා when it comes out. ඒ මොකද when it comes out? ඔය එහෙම කියන්න පුළුවන්. ඒකේ වෙන අර්ථයක් නේ තියෙන්නේ. when it comes out කියන්නේ ඌ එළියට එනකොට. came out ගත්තදී මම එළියට ආවිත දැක්කයි කියලා නෙමෙයි කියන්නේ. මම එළියට ආවට පස්සේ මම කුරුල්ලෙක් දැක්කා. past tense නිසා. ඒකේ past tense එක අතර ගන්නවා. නැත්නම් when I come කියන්න පුළුවන් මම එනකොට. මෙතන මම එළියට ආවිත මම එළියට එනකොට I saw a bird. අර දැන් අපි මෙහෙම මම එළියට එනකොටම ඕක දැක්කේ. කුරුල්ලෝ. දැන් සිද්ධිය වෙලා. අන්න ඒ අදහසින් නෙමෙයි කියන්නේ. when I come out I saw a bird. දැක්කනේ අන්න ප්‍රශ්න අහනවා. දැන් ප්‍රශ්න හැදෙනවා. බලන්න පුළුවන් නම් මම කියනවට විශ්වාස කරලා මේක පොඩ්ඩක් ඔයා කරන්න අඩුම මාස 2ක් 3ක් විතර කරගෙන යන්න එක දිගට මාස 3ක් කරන ගෑ වැඩි. සමහරට ඔය ඩයරිය වැඩේ කරන්න බෑ.
මේන්ටේන් කරනවා කියන පට්ට බොරුවක්. මොකද කැමති නෑ ගියාගෙන යනකොට වචන බැරි වෙනකොට අවුල් යනවා. වචන හොයන්න කැමති කම්මැලි කෙනෙකුට කරන්න අමාරුයි. ටිකක් කැපවීමක් කරන්න. අඩුම දවසට සාමාන්‍යයෙන් දැන් ඔයා වගේ නම් ඔයා දැන් තියෙන එක්සෑම් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නයි. මම හිතන්නේ අඩුම පැය දෙකක්වත් දවසට ගන්න ඕන. ඔයාගේ සබ්ජෙක්ට්ස් වල අඩුම මම කියන්නේ අඩුම පැය 4-5ක්වත් අරගෙන හොඳට ගන්න. එහෙම බෑ මොකද රැකියා කරන ළමයි ඉන්නවා වැඩ කරනවා. මේ මේක පුටුවක වාඩි වෙලා ඉඳගෙන මේ වැඩ කරන්න බෑනේ. නමුත් ඔය ඉංග්‍රීසි වලින් හිතන්න හුරු වෙන එක තමයි මේකෙන් තියෙන්නේ. මේ කියන්නේ ඔළුවට නෑනේ. හිතන්න ඔළුවට ගැහුවා වගේ මෙහෙම ලියනවා කියන්නේ. අම්බෝ ලියලා බලන්නකෝ. when I come out I saw a bird ජීවිතේට අමතක වෙන්නේ. මම එළියට එනකොට දැනටත් මතකයි. දැන් මම මේ කිව්ව ටික පට්ට මතකයි වාට මම දන්නවා ඒක. when I came out I saw a bird මේක වැඩි කරගන්නවා. මේක තම වැඩි කරගන්න පුළුවන් කොටස මේකට අමුණ වෙනවා. මේකට ඒක පුට්ටු කරනවා. right? එතකොට මෙහෙම කියනවා. මෙහෙම ගන්නවා. when I came out I saw a yellow bird. ඔන්න. පොඩ්ඩක් වැඩි කරා. adjective එකක් හරි මොනවා හරි දාන්න. when I came out I saw a yellow bird. මම එළියට එනකොට මම දැක්ක කහ පාට කුරුල්ලෙක්. චුටි පොයින්ට් එක වැඩි කරනවා. හරි? පොයින්ට් එක මොකද කරන්නේ වැඩි කරනවා. when I came out I saw a yellow bird one of the mango tree. oh very good. ඒක අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ. හොඳයි. වාක්‍ය අපිට දික් කරන්න පුළුවන්. හොඳයි ඒක. ඔන්න බලන්න වාක්‍ය දික් කරලා තියෙනවා. තව එවන්නේ වගේ on the mango tree. මේ බලන්නකෝ. මෙයා කියන මේක හොඳයි ඒක. when I came out I saw a yellow bird one the mango tree ගන්න බෑ. උතර පොඩි ආ. එතකොට මොකද්ද අපි ගන්නෙ? හා? අපි මෙහෙම ගන්න පුළුවන්. on the branch of the mango tree. on the branch of the mango tree. මෙහෙම ගන්න. when I come out I saw a yellow bird on the branch of the mango tree. ඔන්න. එකක් අපි දික් කරා. මම එළියට එනකොට එළියට ආනකොට මම දැක්ක කහපාට කුරුල්ලෙක් අඹ අත්තක් උඩ වාඩි වෙලා ඉන්නවා. bird on the branch of අඹ අත්තක් උඩ. right? එතන මේක ගන්න පුළුවන්. the mango tree in the evening. very good. එහෙම ගන්නත් පුළුවන්. branch of the mango tree in the evening. very good. එහෙමත් අපිට ඔන්න වාක්‍ය තව දික් කරා අපි. ඔන්න. the branch. the branch වෙනවා නේද? branch of the mango tree in the evening. එහෙම අපිට මේක වැඩි කරන්න පුළුවන් ආයේ. right? ඊට පස්සේ මෙහෙම ගන්නවා. මෙතන ඔන්න ගන්න පුළුවන් මෙහෙම. open my house. එතන මොකද ගන්නෙ? when I come out I saw a yellow bird on the branch of the mango tree in the evening in front of my house. in front of my house කියන්නේ මගේ ගේ ඉස්සරහා. මගේ ගේ ඉස්සරහා තියෙන අඹ ගෙහි අත්තක වාඩිලා ඉන්න කුරුල්ලෙක් මම එළියනකොට හවස දැක්කා. ඒ කියන්නේ මේක වැඩි කරනවා. ටික පොඩ මොකද කරන්නේ? වැඩි කරනවා. හරි. ඊට පස්සේ මෙහෙම ගන්න පුළුවන් ඕනනම්. වෙනම ගන්නවා මෙහෙම එකක්. මොකද්ද? one day I got up.
One day I got up at 6 o'clock. One day I got up 6 o'clock. It's simple. Samani make a simple past tense again. I came out. මම එළියට ආවා. ඊට පස්සේ අපි ලියනවා මෙතන right came out. I නැත්නම් මෙතන ගන්න පුළුවන් there is a mango tree. There is a mango tree in front of there is a mango tree in front of my house. අපේ ගේ ඉස්සරහා අඹ ගහක් තියෙනවා. right හොඳයි very good. There is a mango tree in front of my house. මගේ ගේ ඉස්සරහා මොකද අඹ ගහක් තියෙනවා. ඊට පස්සේ කියනවා so I saw a yellow bird. I saw a yellow bird. මම කුරුල්ලෙක් දැක්කා. ඊට පස්සේ කියනවා අර ටෙන්ස් එක භාවිතා කළා it was sitting. ඒ මොකක්ද ඒ කියන්නේ? it was sitting කියන්නේ මොකද්ද? ඌ වාඩි වෙලා හිටියා on a branch of the mango tree. It was sitting on a branch of a mango tree. අඹ ගහේ අඹාත්තක වාඩි වෙලා හිටියා. One day I got up. මම එක දවසක් නැගිට්ටා උදේ 6ට. I came out. මම එළියට ආවා. There is a mango tree in front of my house. අපේ ගේ ඉස්සරහා අඹ ගහක් තියෙනවා. So I saw a yellow bird. Or I saw a beautiful yellow bird. වැඩි කරන්න. It was sitting on a branch of the mango tree. ඉතින් මෙහෙම මම කියන්නේ මේ එක ක්‍රමයක්. මෙහෙම අපිට හිතට එන දේවල්, අපිට දැක්ක දේවල්, නෙත ගැටුණු දේවල්. දැන් අපි සිංහලෙන් හිතන්න කොච්චර හිතනවද කියන්නේ? සිංහලෙන් අපි කොච්චර හිතනවද එතනට? ඒ හිතන දේවල් ටික ඔයාට පුළුවන් නම් මැටීරියල් පොලේක ගන්න. ඉතාමත් වැදගත් මේක. right? මනෝපාර ගහනවා කියන්නේ මොකක්ද කියලා? මනෝපාර ගහනවා කියන්නේ ඉතින් මනෝනේ. මනෝ එකෙන් හැදෙන සෑහෙන දේවල් මනෝ. ඔය මනෝපාර ගහන එක ගොඩාක් දියුණු තත්ත්වයක් දැන් ලෝකේ තියෙනවා. අපේ වගේ රටවල මනෝපාර ගහනවා කියන එක නෑ. නිකන් විහිළුවකට ගන්න. අපි මනෝපාර ගහක් ගහනවා කියුවාම විහිණා වෙනවා. අපි හිතන්නේ අර ගංජා ගහලා මනෝපාරක් ගහනවා. දැන් එක එක්කෙනා මේක අර්ථකථන කරන් ඉන්න ඕනේ. ඔල්ලෝ කියන මං අහලා තියෙනවා මලක් ගහලා මනෝපාරක් ගහනවා. මලක් පින ජන්ජ පාරක් දාලා මේම ඉන්නවා. මේ ඉන්න ගමන් අපුට ඔක්කොම මතක් වෙනවා. කෑල්ලම මතක් වෙනවා. ඌ කැමති ගෑනු මතක් වෙනවා. ඉන්න ගමන් මනෝපාර. පොරට කුඩු ගැහුවාම මනෝපාර එනවා. පොරට අක්කා පේන්නේ, නංගි පේන්නේ, ඔක්කොම පේන්නේ එකම විදියට තමයි පේන්නේ ගන්න. දැන් ඒ වගේ ඊට පස්සේ ඌ ඒක මනසින් විදිනවා බීලා. ඔය මනෝපාරනේ එන්නේ බිව්වට පස්සේ. ඒක නිසා මේ වචනෙට ටිකක් අඩු තක්සේරුවක් තියෙනවා. නමුත් මනෝපාර ගන්නවා කියන එක මේ මනෝපාරක් කියලා වචනේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි කියන්නේ visualizing කියලා වචනයක් ගන්න. The most beautiful yellow bird. Very good. ඔය තියෙන ලස්සනේම. එතකොට මනෝපාර ගන්නවා කියන එක මේක දැන් වර්තමානයේ කියන්නේ imagination. Imagination is the everything කියලා දෙනවනේ ඇල්බර්ට් අයින්ස්ටයින්. Imagination කරනවා කියන්නේ හිතින් මමනවා. මනෝපාර ගන්නවා කියන්නේ අර හිතින් මම දකිනවා. active visualization කියලා තමයි ඒකට කියන්නේ. visualize කරනවා.
ඒ විෂුවලයිසේෂන් කියන එක තමයි දැන් නූතන විද්‍යාවේ ගොඩක් මේක හොයන් තියෙනවා. ඇක්ටිව් විෂුවලයිසේෂන් කියලා කියන්නේ the most beautiful ආකර්ෂණීය වීඩියෝ එකේ තිබ්බ එක තමයි. ඒ කියන්නේ දැන් මෙහෙම ඒක කියන්නේ if you want to bring anything into your life ඔයාගේ ජීවිතයට වට ඕන දෙයක් ලබා ගන්න අවශ්‍ය නම් imagine that it's already happened කියලා කියනවා. ඉමේජ් කරන්න මේ වෙනකොටත් වෙලා තියෙනවා කියලා. මේ වෙනකොටත් වෙලා තියෙනවා කියලා ඉමේජිනේෂන් කරන්න කියලා කියනවා. දැන් ඔය ලෝ ප්‍රොටෙක්ෂන් වගේ ෆීල්ඩ් එකක් අල්ලගත්ත මිනිහෙක් කවදාවත් වටන්න බෑ. ඒගොල්ලෝ වැටෙන්නේ. හරි. අපි හිතමු අපිට ගහන බෝම්බයක්. බෝම්බයක් ගැහුවොත් අපි කොහොම හරි බෝම්බෙන් බේරිලා අර ලෝ ඇට්‍රැක්ෂන් කරන මිනිහා කරන්නේ මොකක්ද දන්නවද? බෝම්බේ ඇහිඳගෙන බෝම්බේ මාකට් කරනවා. බෝම්බේ මාකට් කරලා බෝම්බේ හරහා දිනු වෙනවා. රයිට්. ඒක තමයි කරන්නේ. ඒ වගේ හරි පුතුල දෙයක් ඉතින්. පුතුල මාතෘකාවක් ඒක. අපේ රටේ මිනිස්සුන්ට කොහමද ඒක එන්නේ අවුරුදු 100ක් විතර ගිහිල්ලා. ඒක එන්නේ නැහැ. දැන් ඒක බටහිර රටවල ඔක භාවිතා කරනවා. ඒ ළමයි ඒ බටහිර සිස්ටම් එකේදීම මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ මේ විදිහට. ලෝ ප්‍රොඩක්ෂන් ගැන ආකර්ෂණ නීතිය ගැන මගේ වීඩියෝ එකක් තියෙනවා. ආකර්ෂණ නීතිය ගැන මම කරපු වීඩියෝ එකක් තිබුණා මම හිතන්නේ. දැන් YouTube එකේ ඕන තරම් දෙනවා ආකර්ෂණ නීතිය ගැන බලන්න පුළුවන්. ඔය මරෝපාරක් ගහන්න. මනෝපාරක් ගහනවා කියන්නේ පොඩ්ඩක් සිහි කරනවනේ. ඇස් දෙක පියාගෙන විනාඩි කිහිපයක් අපි කරේ මොනවද? ඉංග්‍රීසි වලින් හිතන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ මනෝපාර ගහන්න. හරි. කතා කරනවා කියන්නේ හිතන්න. නැත්නම් ඔය මම ඉස්සර කරපු දේක් තමයි රෙකෝඩ් කරන එක. මගේ ඔය කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් යන්න කලින් ඒ ළඟ රාත්‍රියේ රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කළා මම අහනවා. මම අහලා ගිහිල්ලා ඒක කරනවා. රෙකෝඩින් තියෙන මේ ෆෝන් එකේ ඒකනේ කවුරුද රෙකෝඩින් කියන එක රෙකෝඩින් ඔකාට හරි කෝල් කරලා මේ ගුණහරප ටිකක් කතා කරලා අහලා පස්සේ අහන්න නේ තියන්නේ. නමුත් මේක ගොඩාක් කරන්න පුළුවන්. තනියම කතා කරන්න පුළුවන්. රෙකෝඩ් කරන්න පුළුවන්. පාඩමක් කියවන්න රෙකෝඩින් එක ඔන් කරලා කියවනවා. කියවලා රෙකෝඩින් එක අහනවා. තමන්ගේ හඬ අහනවා. ඒක හරි තෘප්තිමත්. හරි සතුටු තමන්ගේ හඬ අහනවා. ඒ වගේ පුළුවන්. මනෝපාරේ වටිනකම දන්නවනම් මනෝපාරවල් ගහනවා ඕන කෙනෙක්. හැබැයි උවමනා දෙයට නෙමෙයි. මනෝපාරේ තමයි ඔක්කොම ඉන්නේ. ෆැන්ටසිනේ. ෆැන්ටසි හදන් තියෙනවා. දැන් මම කිව්වා මෙන්න මේක. මේ තියෙන ලියුමක් ලෙටර් එකක් තියෙනවා මම මේක ගොඩක් කල් ලියපු එකක්. ඉස්සර මම ඔය කැම්පස් ළමයින්ට කරා මාස 3 පාඨමාලාවක්. මේක මම දීපු එකක් මගේ ළමයින්ට if you want to be successful be willing to be uncomfortable කියලා කියන්නේ මේ if you want to be successful if you want to success ඔයාලට success වෙන්න ඕන නම් if you want to be successful be willing to be uncomfortable කියන්නේ ඔයා කැමති වෙන්න ඕන අපහසුතාවයෙන් ඉන්න. අපහසුතාවයෙන් ඉන්න මොකද දවසක අධ්‍යයනයෙන් කර මොකද අධ්‍යයනයෙන් කරගන්න පුළුවන් මොනවාගේ දේවල් කියන එක. right එතකොට මේ ඔබ කැමති වෙන්න ඕන අපහසුවෙන් ඉන්න කියන එක ඉතාමත් වටින දෙයක්. කාලයක් අපහසුවෙන් ඉන්න බැරි පුද්ගලයා අර කතාවක් තිබුණා මම ඊයේ පෙරේද ඇහුවා මේ නෙල්ලි ගෙඩිය කටේ දාගත්ත ගමන් මාත් ඉස්සර කැමති නැහැ නෙල්ලි ගන්න මොකද තිත්තරහක් එන්නේ. කටේ දාගත්ත ගමන් එනවා මුත්තු ජරා මූසල තිත්තරහක් එනවනේ නිකන් අමුතු ටික වෙලාවක් ගියට පස්සේ විනාඩියක් අර ඒක ටිකක් විදගෙන යන්න ඕන ඉස්සරහට. යනකොට නෙල්ල ගෙඩියේ පට්ට ආතල්ලක් එන්න පටන් ගන්නවා. right ඉතින් ඕක කියන්නේ අපිට තේරෙනවා ඒ කාලයක් යනකොට. ඒක නිසා අර අපහසුවෙන් ඉන්න කෙනෙක් ඇඳක් තියාගෙන මෙමු නිදා ගන්න ඕනේ නැහැ. අපි දැන් කැම්පස් ඇවිල්ලා ඇඳකවත් නිදාගත්තේ නැහැ අවුරුදු ගානක්. පැදුරක් දාගෙන හිටියේ.
එතකොට එහෙම කියලා දැන් පැදුරක් දාන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔයා ස්ටඩි කරන කාල සීමාව තුළ මම ඉස්සරක මොකක්ද දන්නවද කරේ? කවදාව ඇඳේ සම්පූර්ණ ගොඩ ගන්නවා. ඇඳ දවල්ට කොහොමඩවත් ඇඳට යන්නේ. විවේකයක් තිබුණ සෑම විටම අර වැඩ කරන නිසා ඇඳ කියන දේ අයින් කරලා තියෙන්නේ. ඒක රැට තමයි යන්නේ. අවශ්‍ය වෙලා. ඇඳට යනවා කියන්නේ ලොකු ලෙඩක් හැදිලා. විශාල ලෙඩක් හැදුනොත් විතරයි එහෙම දවල්ට ඇඳට යනවා කියන්නේ. ඒ ලෙඩේ හැදලා ගියත් ඇඳේ අනිත් පැත්තට හාන්සි වෙන්න ඕන කකුල් දෙක බිමට දාලා. එතකොට අපි නිින්දයක් නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් ඔය ජපාන වගේ රටක් ගත්තොත් මිනිස්සු නිදා ගන්න නැහැ. හරි අඩුයි. දැන් අපි කොච්චර වෙලා නිදා ගන්නවද? ජපාන්, කොරියා අපේ වගේ රටවල් වල ඒකනේ මිනිස්සුන්ට මේ කිසි දියුණුවක් නැහැ. වැඩි හරියක් නිදා ගන්න එකයි. අනවශ්‍ය කෑම කකා ඉන්න එකයි. කිසිම තේරුමක් නැති කය ගහන එකයි. ගොසිප් කරන එකයි. එක එකාගේ දැන් පේනෝනේ අපි පෝස්ට් එකක් දැම්මම දාන කමෙන්ට්ස් මිනිස්සු විලෝ වැඩක් නැහැනේ මිනිස්සුන්ට කිසිම අදාළත්වයක් නැති දේවල්. ඒ වගේ දේවල්ට කමෙන්ට් දාලා කිසි තේරුමක් නැතුව කාලය ගත කරන මිනිස්සු. තමයි ඉගෙන ගත්තේ කියාගන්න මිනිස්සු. ඒක නිසා මේ ලිපිය කියවන්න. මේ ගොඩාක් දේවල් තියෙනවා මේකේ සිංහල එක තැන් වල පොඩි පොඩි මිස්ටේක් ඇති. එනවාට මේක කියවගෙන යන්න බැරි කමක් නැහැ. මනස මෙහෙවන ආකාරය ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිය සිතුවිලි තරංග හරහා ඔබට ඇති ධනාත්මක දේ ඔබ වෙත ආකර්ෂණය වීම law of attraction යටි සිතට කියන්න කියලා මම මේක ඉගෙනනවා. මේ මගේ ජීවිතේ දින දින සාර්ථකත්වයට පත් කරනවා. මම ඉංග්‍රීසි හොඳට පුළුවන්. මම දැන් ඉංග්‍රීසි භාෂාව නිතර භාවිතා කරනවා. මේ පන්තිය මම යන අවසාන ඉංග්‍රීසි පන්තිය. දැන් මගේ ජීවිතේ හැම අතින්ම සහල්වත් දැනෙනවා. අපි මේ අභ්‍යාස කරා ඉස්සර අපේ පන්තිවල එන අය දැන් ඉතින් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක බලන්න. ලිපිය කියවන මම අද ගෲප් එකට දැම්මා. ගොඩක් අය බලන්න. සමහර ඉන්නේ ඒව දැම්මට බලන්නේවත් නෑ ඒවා. එක්ක thank you sir කියලාවත් කියන්නේ නෑ, බලන්නේ නෑ, මොකුත් නෑ, බලන්නේවත් නෑ. ඔහේ නිකන් කාටද දාන්නේ කියලාවත් නෑ. අපි මහන්සිලා දානවා කාටද දාන්න කියලාවත් නෑ. සමහර ඉන්නේ එහෙමයි. ඔව් මොකුත්ම නැහැ. මාසේ අවසානයේ අර මේ රෙජිස්ටර් වෙනවද කියලාත් මම තමයි මැසේජ් එක දාලා අහන්න ඕන. එහෙම නැතුව මම මෙච්චර ගෲප් එකට මැසේජ් එකක් දැම්මම දාන්න. එහෙම නැහැ. එහෙම කිසිම කෙයාරින් එකක් නැහැ. මම දවස පුරාම ටියුට් හදා දානවා. ඔය දානවා. ඒවා නෑ. යාට නෙවෙයි ඒවා දාන්න. කියන වගේ ඉන්නේ. ඒ වගේ හරි මෝඩ සෙට් එකකුත් ඉන්න මෙතන. එහෙම එපා දෙයක් දැම්මම බලන්න ඕන, කියවන්න ඕන. ඒක අදහසක් දාන්න ඕන. පොඩ්ඩක් එහෙම හිතන්න ඕනනේ. එහෙම වැඩිපුරක් නෑ. ඔහේ ඉන්නවා. right. එහෙම ඉන්න එපා. මේවා කියවන්න, බලන්න, හොයන්න. right. ගොඩක් දේවල් තියෙනවා. එතකොට දැන් අද පොඩි මාතෘකාවකට මම යන්න ගොඩක් දේවල් කිව්වා. ඉතින් හරි ලස්සනයි මනෝපාරක් ගහන දවසට. විනාඩි 15ක් විතර. තමන්ට ඕන දෙයක් තමන් ලෝකෙ වැඩිම ආස කැමති කාර් එකේ අවමක් ගිහිල්ලා එන මනෝපාරේ ඕන තරම් පුළුවන් යන්න අපිට. ලෝකෙදී අපිට තියෙන ලොකුම සම්පත තමයි මනෝපාර. නේ? එහෙම කිව්වොත් මොකද ඔයා හිතන්නේ? ලෝකෙ තියෙන අපිට තියෙන ලොකුම සම්පත මනෝපාර. මම නම් දකින්නේ. ඉතින් ඕනම තැනකට යන්න පුළුවන් නිසා සර්. very good. අපිට ඕන තැනකට යන්න පුළුවන්. අපි හිතන්න අපිට වාහනයක් දකින්න අපිට යන්න බෑ. අපිට සල්ලි නෑ. මුලින්ම හිතෙන් යන්න. අර මයිකල් ඇන්ජලෝ කියන්නේ එයා මුලින්ම දකින්නේ දැන් මිනිස්සු කවුද මිනිස්සෙක් මේ මයිකල් ඇන්ජලෝගේ අර පිළිරුවක් හදනකොට මේ අත්තර දාලා තිබුණ ඩේවිඩ් ප්‍රතිමාව දුකද මම හිතන්නේ මයිකල් ඇන්ජලෝගේ. එයා කියනවා එයා ඒක දැක්ක දවසේම එයා දැක්කලු එතන ඒක. ලෝකෙ මිනිස්සුන්ට පේන්නේ ගලක් වගේනේ. අත එයා ඔළුවෙන් තමයි දකින්නේ. ඉතින් මුලින්ම ඔළුවෙන් දකින්න ඕන. මනසින් දකින්න ඕන. මනසින් දැක්කොත් තමයි if you see, right, if you imagine it, you will hold it. ඔය එක අල්ල ගන්න. you will hold it කියන අතින් අල්ල ගන්න. ඒක කාලයක් ප්‍රැක්ටිස් කරන්න ඕන. right. අනිත් ඒ තමන්ගේ රහස් සංඛ්‍ය හොයා ගන්න ඕනේ. මේව විහිළු නෙවෙයි. මේව දැන් මේ අපේ ලංකාව වගේ රටවල වලට මේ වෙන්නේ නැහැ. මේව ඇවිල්ලා නැහැ. ඒකනේ මෙහි මෝඩයෝ නූගත්තු
හට පාඩම් කරලා ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා ගුරුවරු වෙලා ඊට පස්සේ උන් ඇවිල්ලා සමාජයට ඇවිල්ලා උන් තමයි ආයතන වලට යන්නේ උන් තමයි මකෝඩි වැඩ කරන්නේ උන් තමයි දේශපාලනය කරන්නේ උන් තමයි කපටිකම් කරන්නේ උන් තමයි හොරකම් කරන්නේ උන් තමයි වංචා කරන්නේ හොරා කරනවනේ හැම එකම හොරා කරනවා කඩේකට ගිහිල්ලා බලන්න හොඳට බඩුවක් ගන්න නැහැ හැම එකටම බෙහෙත් ගාලා විනාශ කරලා තැති බංගස්ථාන කරලා එහෙම පිළිවෙලක් ඇති රටක් නෙමෙයිනේ රාජ්‍ය ආයතන ගත්ත හැමතැනම හරි පිළිවෙල අඩුයි එහෙම සිස්ටම් එකම අවුල් ඒ අධ්‍යාපනයත් එක්ක අවුල් වෙන්නේ නමුත් දියුණු රටක් ගත්ත සිංගප්පූරුව කියන්නේ කොළඹ තරම් පරාසයක් විහිදිච්ච රටක්නේ බලන්න ඒගොල්ලෝ කොච්චර දියුණුද කියලා ඒගොල්ලෝගේ මයින්ඩ්සෙට් එකම හැදිලා තියෙන්නේ පාරට කියලා ගහන්නේ නැහැ මිනිස්සු විශාල මේ අනිත් එක තමයි මේ ගොඩක් මේ මිනිස්සු අර හිතන විදිය වෙනස් කරලා තියෙනවා අපේ වගේ අපේ ඇවිල්ලා මේ ගෝත්‍රික රටන්නේ ගෝත්‍රික අයිලන්ඩ් දූපතක ඉන්න මිනිස්සුන්ට උගන්නන එක කියන එක හරි අමාරු දෙයක්. ඒගොල්ලෝ අර එකම තැනේ ඉන්න කැමති සෙට් එකක්. එහෙම බෑ. මේක වෙනස් කරන්න නම් ගොඩක් ලොකුම දේ තමයි මේ ආකර්ෂණ නීතිය ගන්න එක. මම දවසක් කියලා දෙන්නම් මේ 369 කියන එක. 369 හරහා විශ්වයේ රහස් දොරටුවක් තියෙනවා. විශ්වයේ රහස් දොරටුව කියලා කියන්නේ නිකොලා ටෙස්ලා කියන දාර්ශනිකයෙක්. එයා හොයාගත්තා මේ සංඛ්‍යාවල තියෙන තමන්ට ගැලපෙන සංඛ්‍යා. මේක අරගෙන මම කෙටියෙන් කියන්න 33 වැඩ කිරීම තුන. තමන්ගේ ටාගට් එක 33 වතාවක් දවස් 3ක් ලියනවා. සමහරවිට හරියන්නේ 5. තමන්ගේ ටාගට් එක 55 වතාවක් දවස් 5ක් ලියනවා. one sheet 55 වතාවක්. එක තැන වාඩි වෙලා දවසට 55 වතාවක් ලියන්න ඕන. දවස් 5ක් 55 වතාව ඒවා 5ක් ලියන්න. ලියලා විශ්වයට ස්තුතිවන්ත කරනවා. අපි ලියන්නේ කොහොමද? ඒ දේ ඉටු වෙලා තියෙනවා. මම ඉංග්‍රීසි හොඳට ඉගෙනගෙන තියෙනවා. කියලා 55 වතාවක් දවසට ලියනවා. ලියලා දවස් 5ක් එක දිගට ලියනවා අවංකව පොතක් අරගෙන. ලියලා ඒක ටික දවසක් අත්හරිනවා. ආයෙ ඒක කරත් කමන්නේ. අනිවාර්යයෙන්ම කාලයක් යනකොට නිකොලා ටෙස්ලා කියන්නේ සාමාන්‍ය දවස් 21ක්. දවස් 21ක් යනකොට නිකොලා ටෙස්ලා කියන්නේ තාත්‍රකාරයෙක් භූතකාරයෙක් නෙමෙයි විද්‍යාඥයෙක්. මෙහෙවිලා කට්ටටගෙන අම්මන්ඩි කෙනෙක් නෙවෙයි. නිකොලා ටෙස්ලා කියන්නේ දාර්ශනිකයෙක්. එයා තමයි විද්‍යුතයේ තියෙන විශාල මෙතඩ්ස් හොයාගත්ත කෙනෙක්. ඒ මිනිහට පිස්සු නෑ මේව කියන්නේ. මේවාද විද්‍යාඥයෝ ගොඩාක් පරීක්ෂණ කරලා හොයාගත්ත ඒවා. දැන් ලොකුම මාකට් එකකින් එක නෙන්නේ මේක තමයි 369 කියන මෙතඩ් එක. මේක ඇත්ත. මේක ඇත්ත කියලා මම කියනවා මේ බොරුවට. තමන්ගේ අරමුණ මේක ඕන අපිට පුළුවන් හිතින් ලියන්න. හිතින් ලියන එක වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හිතින් ලියන 55 වතාව කියනකොට ගෙදර උන් කෑ ගහනවා මලවදේ උන් එනවා ළඟට කරන්න බෑ මේක. ඒක නිසා සමහරලාට මේ කාටත් කීකී කරන්න යන්න එපා. එතකොට නිකන් අවුල් යනවනේ. උන් දන්නේ නැහැනේ මේ මොකද කරන්න කියලා. පදයක් වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට තමන්ම මේක වෙලාවක් වෙන් කරගෙන තමයි කරන්න වෙන්නේ. හරි. මෙන්න මේ වගේ ගැන හිතන්න නැති උන් ඉන්නව නේද? පොඩි මේ පොඩි මෙතඩ්ස් ගැන හිතන්න නැති උන් ඉන්නව නේද? උන් මහා මෝඩයෝ. උන් ඇවිල්ලා කරන්නේ කය වෙහෙසන එක. කය කියන්නේ දැන් 90 සාමාන්‍ය 97ක් ලෝකෙ මිනිස්සු කය වෙහෙසන්නේ. 103 කොටසක් ඉන්නවා. 103 කියලා විහිළු කරන නේද කට්ටියට? 103ක් ඉන්න ලෝකේ කය වෙහෙසන්නේ. ඒගොල්ලෝ පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්නේ. පුළුවන් තරම් රෙස්ට් එකේ. ගොඩාක් වැඩ අඩුයි. ගෙදර ඉන්නේ ඒගොල්ලෝ වැඩි හරියට. හරි? හැබැයි අර උදේ හවස කියලා වැඩ කරලා එන මිනිස්සු ඉන්නව නේද? අන්න ඒගොල්ලන්ගේ පඩිය වගේ 100,000 ගුණයකින් අරගොල්ලෝ ගන්න. 103යි. අනිත් 97ම කරන්නේ උදේ ඉඳන් රාව වෙනකම් වැඩ කරන එක. ඒ කියන්නේ මේ සිස්ටම් නෑ. මේ සිස්ටම් නැති අය ඉස්සරහට යන්නේ නෑ. ඒ කියන්නේ මනස තියෙන්නේ නෑ කියන එකම තියෙන්නේ. ඒ විජුවලයිස් වෙන්නේ ඒක. නැත්ෑ කියන එක, බෑ කියන එක, එන ගහපන්, නැති වියන්. ඉතින් මේවත් එක්ක යනකොට ඒව අවුට්කම්ස් ඔක්කොම එන්න පටන් ගන්නවා.
right? ඉතින් මේවා කරන්න සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉතින් මේක නෝට් එක ගත්ත එක බලයි මේ මොකද 369ක් ගාලා තියෙන ක්ලාස් පීස් වැඩි කරලා දන්නෙත් නේ. තව 369ක් ගන්නවා කිය. ඒක නිසා මම මේක කරා මනෝපාරක් ගහන්න කියන්නේ මොකද්ද කියන එක ඩිලීට් කරන්න. ඊට පස්සේ උන් බලයි අම්මට උඩ මනෝපාරක් ගහනවා කියන්නේ යකෝ මොකද්ද මනෝපාර සර් වැඩ බීරද කියලා බලන්න. හරි. එහෙනම් මාතෘකාවල් ලියන්නේ model auxiliary. Model auxiliary. Right? Model auxiliary. Model auxiliary passive. මෙන්න මේ පාර්ට් එකත් පුළුවන් වුණා නම් සුපිරි. නැත්නම් පැසිව් වොයිස් එක සම්පූර්ණ නැහැ, පරිපූර්ණ නැහැ. ලියන්නේ මොඩල්. ළමයි මොඩල් කියන එකේ තේරුම මීට කලින් ඔයා ඉගෙනගෙන නැහැ කිව්වා. ඉගෙන ගත්තා නම් මගෙන් විතරයි වෙන්න ඕන. හරිම මීනින් එක. mood. බොහොම කලාතුරකින් ගුරුවරු තමයි මේක එක්ස්ප්ලেইন කරන්නේ. මේක මම හොයාගත්ත ඇත්තට මම වෙන ගුරුවරයෙක්ගේ මේ ඩෙෆිනිෂන් එක ගත්තෙම නැහැ. මම පොත් කියවලා මට එක පොතක හම්බුණා මේක. මොකද මම අර කාලේ මහජන පුස්තකාලේ හිටියා. මහජන පුස්තකාලේ හිටිය කියන්නේ මේ කොළඹ දැන් මහජන පුස්තකාලයක් තියෙන පහුගිය කාලේ යන්න බැරුණා. කට්ටවල ඇරිය කියලා ඕගොල්ලෝ යන්නෙත් නැහැ. මම දන්නවා ඒක. රට ඇරලා හොඳ තත්ත්වෙදී වුණත් ඕකට යන්නේ නැහැ. යන්න වෙලාවක් නැහැ. සමහර පොත් තියෙනවා තමයි ඕන තරම් ස්ටඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒකෙන් රෙජිස්ටර් සමාජික වෙන මෙම්බර්ෂිප් එක ගන්න කමාරුයි ඉතින් කොළඹ මහජන පුස්තකාලේ. හැබැයි සල්ලි දීලා කරගන්න පුළුවන් පැටි. ඒක නිසා එහෙම හරි මොකද පොත් ලෝකයක් ඒක. right. mood එක කියන්නේ මේකෙන් කියන්නේ හිතේ mood එක, කෙනෙක්ගේ mood එක, කෙනෙක්ගේ මනසේ තත්ත්වය දැන් හිතා ගන්න අමාරු ඒක. දැන් හිතනවා මේක. දැන් ඔයා අනිවාර්යෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. මම හිතනවා මේ you should learn English. You should learn English. මේ මම කියන්නේ. ඔයාට එහෙම වුණාවක් නැහැ. නිකන් මම හිතනවා. ඉතින් මට පිස්සුනේ. මම හිතනවා ඔයා එහෙම ඉගෙන ගන්න ඕන කියලා. අපිට ඔයාගේ අරමුණේ එහෙම ඉගෙන ගන්න ඕන එකක් නැහැ. එතකොට මම තමයි මේ හිතන්නේ මේ mood එකක්. ඉතින් මගේ කෙනෙක්ගේ මනසේ ස්වභාවය හිතන එක චින්තනමය එන්නේ වගේ දේවල් you should learn English. අර අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. දැන් මේ වගේ තමයි model auxiliary හැදෙන්නේ mood එකෙන් තමයි model එකක්. තරම් model එකකට හදන්නේ. right. ඔය ටික මතක තියාගන්න. එතකොට නිකන් ඔයාලට ගන්න පුළුවන්. මොනවාද can. මේකේ past tense එක විදිහට ගන්න could එක. ඊට පස්සේ will තියෙනවා. ඒකේ past tense එක විදිහට ගන්න මොකද්ද? would එක. shall තියෙනවා. ඒකේ past tense එක විදිහට ගන්න මොකද්ද? should එක. may තියෙනවා. ඒකේ past tense එක විදිහට ගන්න මොකද්ද? might. මෙහෙම ගන්නවා කියනවනේ. එහෙනම් passive voice කියලා passive model auxiliary passive මාතෘකාව. කර්තෘකාරක ලියන්න මෙහෙම කර්තෘකාරක model auxiliary මේ තියෙන කර්තෘකාරක model auxiliary එක කර්තෘ මුලට දාලා කර්තෘකාරක model auxiliary passive ආකාරයෙන්ද ලිවිය හැකිය. right. A model auxiliary කර්තෘ ඉන්නවා ඊට පස්සේ model auxiliary එක ගන්නවා verb එකේ පළවෙනි ස්වරූපය ඊට පස්සේ object එක මොන ඕක නෙන්නේ
මේක තමයි එන්නේ. සබ්ජෙක්ට් එකේ තියෙන මොඩල් verb මේක වෙලා ඒ කියන්නේ කතෘකාරක මොඩල් ඔක්සර් එකක් කර්මකාරකෙන් ලියන්න පුළුවන්. ඒ කියන්නේ පැසිව් වොයිස් එකෙන් ලියන්න පුළුවන් කියලා කියන්නේ මම. මේ ගත්තේ මේක කියන්නේ මේ බලන්න ඇක්ටිව් වොයිස් ඇක්ටිව් මෙහෙම ගන්න. ඇක්ටිව් මොඩල් ඔක්සර් එක. මෙහෙම ගන්න. ඇක්ටිව් මොඩල් ඔක්සර් එක. right ඇක්ටිව් මොඩල් ඔක්සර් එක මේක active model auxiliary. ඒක දාලා ලියන්නේ මෙහෙම you should learn English. subject එක model verb එක verb එකේ පළවෙනි ස්වභාවය. මේකේ වෙනස් කරන්න පුළුවන් verb එකේ පළවෙනි ස්වභාවය ඒ පළවෙනි ස්වභාවය විතරයි දාන්න පුළුවන් වෙන මොකුත්ම දාන්න බෑ. මේකේ වෙනස් කරන්න පුළුවන් model verb එක විතරයි. දැන් උදාහරණයක් මෙහෙම ගන්නකො. ඔන්න you must learn ඒකම නෙන්නේ අර වෙනස් වුණේ මොකද්ද මොඩල් එක විතරයි මෙන්න ඔයා අනිවාර්යෙන් කරනවා you must learn English අනිවාර්ය කරනවා දැන් ඕක ගන්න පුළුවන් ඊට පස්සේ ගන්නවා you can learn You can learn English. ඔයාට ඉගෙන ගන්න පුළුවන්. වෙනස් කරේ can එක. දැන් අනිත් එක හොඳට මතක තියාගන්න ලියන්න මාතෘකා මේ ප්‍රතිපයනේ ලියන්න. ක්‍රියාව කිසිම දවසක ඒක වචන ස්වරූපයෙන් කියන්නේ නැහැ. ක්‍රියාව කිසිම දවසක ඒක වචන ස්වරූපයෙන් තියන්නේ ඉතින් කවුද මේ 33 කියලා දාගෙන ඉන්නේ? ඔකනේ කියන්නේ ඉතින් 33 මේ නම් දාගෙන ඉන්න ඕගොල්ලෝ. මම දන්නේ නැහැ මේ මේවට හොරාටත් ජොයින් වෙනවා. සමහරවිට මම ඒව අල්ල ගන්නවා. හැබැයි කවුරු හරි ලින්ක් එකවත් දීලා තිබුණොත් එහෙනම් මම දන්නේ නැතුව ගෲප් එකෙන් අයින් කරලා දානවා. අයින් කරලා දාන රෙජිස්ටර් වෙලා නෙවෙයි 40000 දීලා තිබුණත් අයින් කරලා දානවා. ඒක නිසා මේ 33 ආරෝමයකින් ඉන්න එපා. මට පේන්න ඕන ඒකයි මම ලින්ක් එක දෙන්නොත් හර වෙන කාටවත් ලින්ක් එක දෙන්න අයිතියන්නේ ඒක සදාචාර විරෝධීනේ ඒ වගේ මේ ගොම් බූරු වැඩ එහෙම කරන්න එපා සමහර එහෙම කරලා තියෙනවා මම අයින් කළා දානවා කිසිම සමාවක් නැහැ අයින් කළා දානවා ඒක නිසා පරිස්සම් වෙන්න මේ එක එක වෙන වෙන නම් දාන්න එපා එහෙම තියන අයත් අයින් කරනවා මෙතන රිමූව් කරලා දානවා විශේෂයෙන්ම ඔයාගේ නම මට දීලා තියෙන ඩෙන්ටිටි නම ඕන. ඒක හරි මම දන්නවා දැන් මගේ රෙකෝඩින් තියෙනවනේ මම බලනවානේ. නම් මම දන්නවා. ඒ නිසා එහෙම කරන්න. right. can learn. මෙතන එතකොට singular plural ભેදයක් නැහැ. singular plural ભેදේ හදනවා නම් හදන්න වෙන්නේ මොඩල් එකෙන්ම තමයි. ඉතින් මොඩල් එකෙන් එහෙම හදන්නේ නැහැ singular plural ભેදයක්. past tense කරන්නවත් බෑ. දැන් අපි හිතමු you could අපි ඔයාට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒකට could ගන්න ඕන. learn English පුළුවන් වුණා. අපි බලමු. එතකොට තේරෙනවනේ past tense හදනවනේ ඒ මේකේ වෙනස් කරන්න පුළුවන් model auxiliary එක විතරයි. අඩින් මොකුත් change කරන්න බෑ. ක්‍රියාවේ පළවෙනි ස්වභාවය දිගටම යනවා. right? එතකොට you may learn, you might learn වෙනස් වෙන්නේ නැහැ. දිගට යනවා. අපේ මාතෘකාව ඕක නෙමෙයි. අපේ මාතෘකාව passive. එතකොට passive එක එනකොට මේක හැදෙන්නේ කොහොමද? දැන් මෙහෙම ගත්තොත් එහෙම අපි වාක්‍යයක් කියන you can learn Tamil පාඩ පුළුවන් Tamil ඉගෙන ගන්න. You can learn Tamil. මේ වාක්‍ය ඇවිල්ලා කතෘකාරක වාක්‍යයක්. සබ්ජෙක්ට් එක තියෙනවා, මොඩල් verb එක තියෙනවා, verb එකේ පළවෙනි ස්වභාවය තියෙනවා, ඊට පස්සේ මේකේ තියෙනවා සබ්ජෙක්ට් එකට මේ
ඔබ්ජෙක්ට් එකක් තියෙනවනේ පැහැදිලිව මේ ඔබ්ජෙක්ට් එකක් පැහැදිලිව තියෙනවා you can learn Tamil කෙලින්ම ඔබ්ජෙක්ට් එක මුලට ගත්තා ඔබ්ජෙක්ට් එක මුලට ගත්තා modal verb එක ගත්තා modal verb එක එනවනම් අනිවාර්යෙන් be verb එක ගන්නවා අපි නැත්තම් බෑ modal verb එකත් එක්ක අනිවාර්යෙන් මොකද කරන්නේ right be දැම්මා verb එකේ 3 දැම්මා by තියෙනවා නම් by දාලා මොකද කරන්නේ subject එක දානවා ඔන්න දැන් අපි කැම්පස් ළමයට අලුතෙන් කෝස් එකක් පටන් ගන්නවා අපේ සතිය වගේ ඒ කවුරු හරි කෙනෙක් එන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ජොයින් වෙන්න පුළුවන් හැබැයි ඒක වෙනම කෝස් එකක් මේකට අදාළ නැහැ ඒක අපි උදේ වරුව පටන් ගන්න පාඩමාලාවක් එහෙම ඉන්නවනම් වාගේ හිතවත් කට්ටිය ඉන්නවනම් ජොයින් කරන්න ඒක බාහිර උපාධි ළමයින්ට නේ බාහිර උපාධි පන්ති මේ මෙහෙම යනවා උදේ තියෙනවා දැන් මෙතන කාට හරි ජොයින් වෙන්න බැරි වෙනවා උදේ ජොයින් වෙන්නත් පුළුවන් right modal verbs be verb එක ගන්න. එතකොට මේකේ අපි ගන්න මොකද ගන්න? object එක මුලට ගන්න. object එක මොකද? tamil වගේ දැන් tamil සිංහල ඉංග්‍රීසි ඒවා කැපිටල් වෙන්න එපායි අකුර. tamil දැන් can ආවේ එතන. කෙලින්ම can එකත් එක්ක එකතු වෙනවනේ be එක. එතකොට මෙයා උක්ත නෙවෙයි මෙයා අනුක්ත වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට tamil can be මොකද වෙන්නේ learn learn කියලා ed දානවා ed එක අපි සාමාන්‍යයෙන් භාවිත කරන වටේ learned කියලා දාන්න පුළුවන් ඒක past participle එක tamil can be learned by you tamil වාට ඉගෙන ගන්න tamil ඉගෙන ගන්න පුළුවන් ඔයා විසින් tamil ඉගෙන ගන්න දැන් ඕක අපිට දාන්න පුළුවන් මෙතන මොකද්ද වෙනස් කර කර දාන්න Tamil should be අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන Tamil should be learned Tamil should be learned by you Tamil ඔයා අනිවාර්යෙන් ඔයා Tamil ඉගෙන ගන්න ඕන Tamil should be learned by you දැන් මෙහෙම ගත්තොත් එහෙම we must speak English අපි මෙහෙම කිව්වොත් වාක්‍යයක් අපි කියනවා we must speak English කියලා. මට කියන්නේ මේකේ passive voice එක මොකක්ද කියන්නේ? දැන් අර වාගේ ඩයරියට ඩයරි ලියනට වාට පුළුවන් මේකත් යූස් කරගන්න නේ. we must speak English කොහොමද එන්නේ? දැන් ඩයරියේ මම කිව්වේ daily routines නෙවෙයි. daily routines වෙනම තියෙනවා. ඒක ඉතින් ඔයාලට නිදා ගන්නට යන්න කලින් ඔයාලට පුළුවන් ඉතින් ඩේලි එදිනදා වෙන දේවල් කියන්න. ඒක නෙමෙයි මේ. Oh very good. වාක්‍ය වල තියෙන මොකද්ද? English must Oh. You must speak English. English must be spoken by us. English අනිවාර්යෙන් කතා කරන්න ඕන අපි විසින්. English must be spoken. අර speak එකේ past participle එක ගන්න වෙනසක් වෙන්නේ නැහැ. must එක දාලා must be එකයි past participle එක ගන්න. මොකද්ද ගන්නෙ? වෙනසක් නැහැනේ. modal verb එක ගත්ත be දැම්ම. be දාලා verb එකේ 3 ගත්තා. ඔන්න. මහ දෙයක් නැහැ ඉතින්. මේ ටෙක්නික් එක ඔලුවට ගත්ත නම් කොට දැක්කනේ දැන් සමහරට හිතනවා ඇති වාට මේ පට ලේසි නිසා මේවා නෑනේ වා දැන් ඔය වෙන ඉගෙන ගත්තා නම් ඔක කොහොම නෙමෙයි වෙන්නේ ඕක හරි අමාරුවක තමයි වැටෙන්නේ දැන් මහ දෙයක් නෑ you must speak English must be spoken by us past participle එක ගන්න
තව අපිට මේකෙන් ගන්න පුළුවන්. මෙහෙම කිව්වොත් she may cook rice. ඒ සමහර විට බත්තු වෙනවා. සමහර විට. මේකේ අදහස් එන්නේ 75%. 75% වගේ කියලා තමයි සමහරු 50 කියලා කියනවා 175 කියලා කියන්නේ 75 කියලා ගත්තට වරදක් වෙන්නේ නැහැ. 75ක ෂුවර් එකක් කියනවා. ෂුවර් එක වැඩි මේකේ. she may cook rice. අය කෑම උයනවා ඇති. කොහොමද අපි පැසිව් කරන්නේ? අපි කොහොමද පැසිව් කරන්නේ? Rice. rice maybe Rice may be ඔව්. cooked by cooked by very good. මේ තියෙන එක කියලා තිබ්බා මට. her. Rice can uncountable noun එක. Rice may be cooked by her. Very good. බත් එක්ක උයලා. ගොඩක් අයට මේ පුළුවන් නේ. සමහර ළමයි මට ඒවල තිබ්බ මැසේජ් එකක් කලින් මේ දාලා තිබුණා සර් පුළුවන් ළමයි එක්ක යනවා කියලා. චෝදනා කළා තිබ්බා මට. සර් පුළුවන් ළමයි එක්ක යනවා. Malli. කවුද මල්ලි? right. පුළුවන් ළමයි එක්ක යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ ඉතින්. නෝට් එකක් දෙනවා බලා ගන්න පුළුවන්. හරි. කොළු බෙල්ලෙක් වගේ යනම බෑනේ. නේ යමක් කමත් ඉතින් කරන්න වෙනවනේ. ඒක නිසා තමයි මේ වගේ ටිකක් යන්නේ. මේ ගාන අවුලක් නැහැ කියලා මම හිතනවා. ඕකේ. දැන් මම මොඩල් ඔක්සරේ දැන් අවුලක් නැහැනේ. කෙලිම මොඩල් verb එක දැම්මා. දැන් තව දෙකක් විතර බලමු බලන්න. she should do it. මේක කියන්නේ පැසිව් එක. It මොකක්ද should passive? be Oh. It should be did by her. Done by oh it should be done by very good it should be done by her ඒක ගන්න ඇය විසින් කළ යුතුයි it should be done by her right it should be done by ඇය කරන්න ඕන එක ඒක කළ යුතුයි ඇය විසින් should be done by හරි මම දැන් මේව පොඩ්ඩක් චේන්ජ් කරනවා මෙහෙම ගිහලා වැඩක් නැහැ නේ පුළුවන් මේව කරගෙන දැන් මෙන්න මේ වගේව තියෙනවනේ මේ බලන්න we have to do this today මේකේ මීනින් එක මට කියන්න මොකද කියන්නේ අපිට මේක අද කරන්නේ අපිට සිද්ධ වෙනවා we have to this today අපිට සිද්ධ වෙනවා මේක කළ යුතුමයි කියන අදහස නේද? ඔව් කරන්න සිද්ධ වෙනවා දැන් මේකේ අදහසට සමාන වෙනවා මේක have to කියන එකට අදහස සමාන වෙනවා must කියන එක have to must අනිවාර්ය වගේ අදහසක් have to we have to go out එළියට යන්න වෙනවා අපිට සිද්ධ වෙනවා මේක මෙන්න මේ වගේ අදහසකින් අපිට ගන්න පුළුවන් have to do මේක පැසිව් වලින් හදන්නේ කොහොමද මේක පුළුවන් දැනට කිසිම ගැටලුවක් නැහැ පුළුවන් ඒ වැඩක් නෑනේ පන්තියක් එන්න ඕනේ නෑනේ පුළුවන් ඉගෙන ගන්න මට කියන්නේ මේක පැසිව් එකෙන් හදන්නේ කොහොමද
කොහොමද පැසිව් වොයිස් එකක් විදිහට හදන්නේ කොහොමද? ඉතින් මොලයක් තියෙනවනේ දැන් මෙච්චර වෙලා කිව්වනේ කෙලින්ම ඔබ්ජෙක්ට් එක ගන්න මුලට. ඔබ්ජෙක්ට් එක ගත්තා. has so have ඒක අනුව තීරණය වෙන්නේ. has to or have to. ඉතින් has to or have to දැම්මා. right? has to have to දැම්මා. ඊට පස්සේ මොකද්ද be verb එක දාන්න ඕනේ. verb එකේ 3 දාන්න ඕනේ. has දාන්න එපා verb එකේ 3 දාන්න ඕනේ. right. this has to done කියන්න බෑ වැරදි ඒ වාක්‍යය. මෙහෙම ගත්තා ඔන්න. දැන් කියන්න බලන්න දැන් කියන්න. කොහොමද එන්නේ? සාමාන්‍යයෙන් මේ වාක්‍ය ඇක්ටිව් කරනකොට කොහොමද එන්නේ? she had sorry she has to අපි past tense එකෙන් ගන්නවා she had to This day, කොහොමද එන්නේ? this today, future tense එකෙන් ගන්නවා I will have to ඔන්න future tense එකේ ඉන්නේ have to විතරමයි වෙන මොකුත්ම ගන්න බෑ මොකද කිව්වේ කොහොමද passive voice එකෙන් එන්නේ මේක කොහොමද එන්නේ we have to do this කියන එක කොහොමද එන්නේ this has to be done by us right very good මොකද්ද ගන්නෙ මේ බලන්න we have to do නේ මේක ක්‍රියාව එන හොයාගත්ත have තියෙනවා කර්මය ක්‍රියාවට පස්සේ තියෙන්නේ ක්‍රියාවට පස්සේ තමයි නිතරම කර්මය තියෙන්නේ දැන් කර්මය හොයාගන්න බැරුණා තමයි වෙලෙ දෙන්නේ today ගන්න බෑ today වල rest එක ගත්ත මුලට එහෙනම් මොකද්ද ගන්නව මුලට මොකද්ද this දැන් මම ඒක වචන නිසා have නෙවෙයි ගන්න has to this has to be done by us ද අපි නේද අපි නම් us එන්නේ ඔන්න ඒ කියන්නේ මොකද්ද we have to do this today කියන එක කියන්නේ passive එක තමයි මේක this has to be done by us today මේක කරන්න සිද්ධ වෙනවා මේක එක්තරා භාවිතයක් හරිම ලස්සන භාවිතයක් this has to be done right අන්න ඒ වගේ ගන්න අවස්ථාවක් මම තව එකක් ලියන්න he has to be right he has to write a letter මේක passive එක කියන්නේ ඉක්මනට the letter කියන්න the letter ඉක්මනට හොඳයි very good right type කරලා එවනවා සමහරව ගොඩක් හොඳයි the letter has to be okay and the letter has to be very good written by him has to be මෙන්න මේ ටික has to කියන එක passive එකේදී ගන්න මෙන්න has to be written he has to write a letter the letter has to be written by him මේක එක්තරා
පැසිව් වල එක්තරා ස්වභාවයක්. හරි වැදගත්. right. දැන් මෙහෙම ගත්තොත් එහෙම mother will have to cook. right. අපි අම්මට බත් උයන්න වේවි. මම දැන් අම්මට බත් උයන්න වේවිද? කොහොමද ගන්නේ පැසිව්? පැසිව් කොහොමද ගන්නේ? කොහොමද ගන්නේ? rice will have to be cooked. Rice will have to be cooked by mother. Rice will have to be cooked. Right. Very good. මේ වල තියෙන්නේ හොඳයි. එහෙනම් will have to cook කියන එක will have to be cooked වෙනවා. මගන්න. will have to be cooked by mother. දැන් මේක passive voice වල එක එක්තරා ස්වභාවයක්. right? passive වල එක්තරා ස්වභාවයක්. right? ඒක හැමෝටම තේරුණාද? මොකද තත්ත්වය? දැන් හැම වාක්‍යෙම හැම ගන්න බෑ. දැන් උදාහරණයක් කිව්වොත් මම කියන මේ වගේ. we have to go out. මේක passive එක මොකක්ද කියන්නේ මට? මේක passive එක මොකක්ද? මේක passive එක මොකක්ද? කතා කරන්න. මොකක්ද passive එක? very good. passive කරන්න බෑ. මේක passive කරන්න බෑනේ. ඉතින් passive කරන්න කර්මයක් තියෙනවා. කර්ම නැතිව passive කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කිව්වනේ ඉවරයි. ඉර බායන අවස්ථාවේදී. අවස්ථාවේදී නැගිට හිටින්නේ. The sun rises in the east, sun sets in the west. බටහිරින් බැස යනවා. ඕක කියන්න අවශ්‍ය නැහැ passive වලින්. කියන්න ඕනේ නැහැ එහෙම කිව්වම ඉවරයි. We have to go out. අපි එළියට යනවා. එම passive අවශ්‍ය නැහැ. right, we have to we have to do. මේක බලන්න. we have to do මොකද්ද කරන්න කියලා කෙලින්ම උත්තරයක් එනවා නිකන් we have to do මොකද්ද කරන්න? we have to do this. මේ කරන්න දෙයක් එනවා මොනවා හරි දෙයක් ඔළුවට එනවා we have to do this. අන්න මේ වගේ දෙයක් කෙලින්ම this තියෙනවනේ this has to be done by us. this has to be done. ඒවා passive voice කරන්න පුළුවන්. passive රටාවේ එක්තරා ස්වභාවයක් මේක. right? මේක ගන්නවා. this has to be done. by ඕනේ නැහැ. by ගන්න වී තියෙන නිසා by අවශ්‍ය නැහැ මෙතන. this has to be done. මේක කරන්න. ඉතින් මේවා ගොඩාක් භාවිත වෙනවා. සුද්ධෝ භාවිත කරන this has to be done. අපිට has to be done. අපිට දන්නත් ඇහෙන්නේ නැහැ. pronounce කරන විදිහ. ඉතින් මේක තමයි speech කතා කරන්න විදිහ. ඒගොල්ලෝ භාවිත කරන. ඉතින් මේක has to be past participle. ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ වෙනම පාඩම් කරන්නේ පුරුදු වෙලා එහෙම එනවා කියලා පුරුදු වෙලා. right. දැන් අපි ඔය තව එකක් ගත්තොත් එහෙම ඔය අහලා දෙන මෙන්න මේක going to කියන එක අහලා තියෙනවා. going to form එක. මේක ඇවිල්ලා මහා අමුතු form එකක්. මේක future ස්වභාවයක් කියනවා. වර්තමාන කාලෙත් තියෙන දෙකම ඔක්කොම කියනවා. going to කියන එක. දැන් මම උදාහරණයක් ගත්තොත් he is going to
he is going to කරන්ට යන්න. He is going to do this. He is going to do this. මේක කරන්න යන්න. He is going to do this. මේක එක ස්වභාවයක්. right? එතකොට he is going to do කිව්ව දැන් අපි මේ මම මෙහෙම වාක්‍යයක් කිව්වා. We are going to කතරගම. First of January 2021. මෙහෙම කිව්වා. කොහමද අර ගාපු දැන් ඕගමන කතරගම යන්න වෙන්නේ අපිට මේ අවුරුද්දේ තමයි. right 20303 ඉදිරියට යන්න වෙන්නේ. මේ යන විදියට. right 21. We are going to Kataragama on the 1st of January 2008 අවුරුද්දක් යනවනේ 2021 වල යන්න බෑනේ future දෙයක් කියන්න නෙවෙයිද සර් ඉඳපන් පොඩ්ඩක් කියන්න මං කිව්වෙත් නෑනේ උත්තරේ වල වඩ හොඳයි හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙකුත් ඉන්නවා පට්ට විදිහට ටයිප් කර කර වෙන මං කියන්න කලින් ඊළඟ ඊට පස්සේ වචනේ we are going to Kataragama on the 1st of January මේක ඇවිල්ලා ඔයා කියන එක හරි future මේක future මේකට කියන්නේ continue present continue future එහෙම වාක්‍යකුත් තියෙනවා මේක ලියා ගන්න අමුතු වාක්‍යයක් නේ දැන් present past කියන්න බෑ මේක present continue future හැබැයි future continue නෙවෙයි ආයෙ වරද්ද ගන්න එපා present continue future present continue future present continue future මෙන්න මේක present continue future මේක present continue එක ඇතුලේ තියෙන future එකක් and we are going to Kataragama on the 1st of January 2002 right on දාන්නේ මාසෙක නිශ්චිත දිනයක් 2022 ජනවාරි මාසේ පළවෙනිදා අපි කතරගම යන්නේ 2022 අපි කතරගම යන්නේ අපි කතරගම යන්නේ I am going to talk about this government මම කතා කරන්න යන්නේ මේ රාජ්‍යය ගැන දැන් ඕවත් කියනෝනේ මේ වර්තමාන කාලේ නේ I am going to දැන් මේ මම යන්න කතා කරන්න හදන්නේ මේක මෑත දැන් මේ මොහොතේ කතාවක් කරනකොට අපි කියන I am going to talk I'm going to talk about this I'm going to talk about this this government alcohol 8 cake my mother is going to make මොකද chocolate cake නෝ ඔව් එහෙම කියන්න පුළුවන් my mother is I am going to talk meaning I'm going to talk about this government right and I'm going to talk about මම මේ කතාවක් කරනකොට යන්නේ ওই විදියට කතාවක් කරනකොට කියනවා මම දැන් කතා කරන්න යන්නේ මේ රජය ගැන දැන් I'm going to talk about future tense I'm going to talk about passive voice ඉතින් මෙහෙම දාලා කියන්න පුළුවන් නමුත් මේකේ ඒක තන අනුව වෙනස් වෙනවා තන අනුව වෙනස් වෙනවා ඒක මතක තියාගන්න ඒක අපි තීරණය කරන්න ඕන දැන් දුර අතීතයක්ද ළඟද කියලා. සමහර දුර ඒ කියන්නේ අනාගත කාලේ වාක්‍යයක්ද. අනාගතෙන් දැන් I am going to talk about this government කිව්වට පස්සේ අපිට ඒක කියන ස්ථානය අනුව තමයි බලන්න වෙන්නේ.
දැන් හෙට කතා කරන්න යනවා මොනවද දැන් හෙට කතා කරන්න I'm going to talk about this garden එහෙම කියන්න පුළුවන් දැන් නැගිටලා කතාව කරන්න පටන් ගන්නකොටම දැන් මට කියන්න පුළුවන් I'm going to talk about going to farm I'm going to farm එක කියලා තමයි කතා කරන්නේ කොහොම ගන්න පුළුවන් going to farm එක දාලා දැන් මෙහෙම ගත්තොත් වාක්‍යයක් ගන්න mother is going to අම්මා උයන්නේ යන්නේ mother is going to cook mother is going to cook rice අම්මා බත්තු යන්නේ මේකේ කොහොමද පැසිව් හදන්නේ මට කියන්න මේ වාක්‍ය පැසිව් හදන්නේ කොහොමද මට කියන්න ඒ කියන්නේ අපිට ඕන මෙතන දැන් පැසිව්නේ කතා කරන්නේ කවුරු හරි කියන්න බලන්න මොකද්ද ගන්න සුපුරුදු පරිදි ගත්ත ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ be verb එක ගත්තා going to එක දැම්මා ඊට පස්සේ be verb එක දැම්මා ආයේ verb එකේ past participle එක දැම්මා ඕන්නම් by දාලා තිබුණා subject එක දාන්න ඕන්න ඒකත් හරි එතකොට ඔන්න බලන්න එන විදිය ඔබ්ජෙක්ට් එක දෙන be verb එක දෙන going තියෙනවා to එක going to form එකේදී to එකත් එන්න ඕනේ going to එතකොට දැන් අපි කොහොමද ළමයි මේක ගන්න කියන්න බලන්න මට කොහොමද ගන්න mother is going to cook rice කියන කොහොමද ගන්න වාක්‍යය Rice is going to into rice is going to be cooked cook. by mother බත්තු යන්නේ අම්මා විසින් rice is going to be cooked mother is going to cook rice is going to be cooked gonna be cooked සුද්ධ කියන්නේ gonna කියලානේ rice gonna be cooked by mother එතකොට අපිට අර is ඇහෙන්නෙත් නෑ is gonna විතර ඇහෙන්නේ it's gonna cook by mother rice is going to be cooked වගේ ඉතින් we are going to කතරගම කියනකොට ඒක හදන්න බෑ පැසි we are going to කතරගම පැසිව හදන්න බෑනේ ඉතින් කතරගම මුලට අර කතරගමට යනවා කියලා වගේ එහෙම ඒ ස්වභාවයෙන් හදන්න බෑ right okay මෙහෙම ගන්න පුළුවන් I'm going to make this මම මේක හදන්න යන්නේ කොහොමද ගන්න පැසිව් කරන්නේ මේක මේක පැසිව් කරන්න This is oh this is this is going to be made 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 that's it. It's going to be made by me. ඔන්න හදන එක විදිය දැන් ඔය මෙන්න මේක මේ බලන්න I am going to sorry මෙහෙම ගන්න පුළුවන් she is going to මේක දිහා බලන්න going to form එක ඒ කියන්නේ මෙහෙම ගත්තොත් be plus going to form එක
B plus going to form එක ආකාර කීපයකින් ගන්න. එකක් තමයි and she is going to be a teacher. ඇය ගුරුවරයෙක් වෙන්න යන්නේ. ඔන්න එක. අපි කියන he is going to be poor. මිනිහා දැන් දුප්පත් වෙන්න හදන්නේ. ඔය යන විදියට. දැන් අපි සමහර මිනිස්සු දැකලා කියනවා මෙහෙම. He is going to be rich. ඔයා rich වෙන්න හදන්නේ. පොහොසත් වෙන්න හදන්නේ. He's going to be rich, he's going to be poor, he's going to be poor, he's going to be rich. නැත්නම් වැරදි. adjective නේ. මේවා passive හදන්න පුළුවන්ද බැරිද? දැන් මේ active voice නේ. මේවා passive හදන්න පුළුවන්ද බැරිද? He's going to be මොකද passive හදන්න බැරි කියලා බලන්න. teacher මුලට ගන්න බෑනේ. teacher is going to be ඒක හරියන්නේ නැහැ. ඒ වගේ මේ passive හදන්නේ නැහැ. Right? Then she is going to be a teacher. He is going to be poor. පැහැදිලි ක්‍රියාවක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. පැහැදිලි ක්‍රියාවක් තියෙනවා නම් අවුලක් නැහැ. passive හදන්න. ඔව් මෙතන adjectives තියෙනවා. poor, rich අරවා මේ adjectives නේ. ඒතර adjectives ගත්තට පස්සේ මේක ආයෙදි අවශ්‍ය නැහැ is going to be teacher. එහෙම passive හැදුවොත් කොහොමද හදන්නේ? මේක හැදුවොත් කොහොමද? teacher is going to be මොකක්ද ගන්න verb එක? ගන්න බෑනේ. ඒක නිසා එහෙම හදන්නේ. මේක ලියලා තියාගන්න 6 යනවා. දැන් මට අපිට ඕන එකක් කියන්න. You are going to be. You are going to be a doctor. A doctor කෙනෙක් කියන්නේ. You are going to be a mother. I think you are going to be a mother. You are going to be a mother. දැන් මේවා passive voice හදන්න බෑනේ. You're going to be a mother. දැන් ඔය going to එක තව ආකාරයකින් කියන්න පුළුවන්. එහෙම. be verb එක අරගන්න. going to have. මේකත් කියන්න පුළුවන්. ඒතර ගන්න මෙහෙම. I am going to have a nice. දැන් අපි සාමාන්‍යයෙන් හිතුව මම වාහනයක් ගන්න යනවා කියලා. අන්න එතකොට අපි මේ කියන ගොඩක් කණ්ඩායමක් වගේ වෙලාවට අපි මේ කියනවා I'm going to have a nice. මම කාර් එකක් ගන්න යනවා. දැන් කාර් එකක් මට ඉස්සරහට තියෙවි. තියෙන්න යන්නේ දැන් කාර් එකක් වොන්න ගන්නවා. I'm going to have a nice. දැන් මේවත් කතා විවහාරයේදී භාවිත කරනවා. මේක පැසිව් භාවිත කරන්නේ නැහැ. I'm going to have a nice. I'm going to have a lot of money. I'm going to have a beautiful house. We are going to have a convocation. After that convocation එකක් තියෙන ඉස්සරහට වාදිප්‍රදානුස්සය. I'm going to have මෙන්න මේ වගේ. දැන් ඔය have එක දාලා ගොඩක් ඒවා කියනවා දැන්. We are going to have lunch. අපි lunch එකට අපි දැන් කෑම කන්න හදන්නේ. We are going to have lunch, have dinner, have breakfast. එහෙම ගන්න. have ස්වභාවය දාලා භාවිත කරන්නත් පුළුවන්. ඒවත් passive බෑ. passive කියන අවශ්‍යතාවයක් නැහැ. passive එක භාවිත කරන්න ඕන. දැන් you are going to have a baby. ඔයාලට පුංචි ළමයෙක් හම්බ වෙනවා. ඔයාලට පුතෙක් හම්බ වෙනවා. You can you are going to have a baby daughter, baby boy, right? Baby. You're going to have a baby.
සතෙක් ඉන්නවා ඉස්සරහට. යාළුවෙකුට වගේ කියන්න පුළුවන්. අන්න ඒ වගේ නැත්තම් වාට ඉතින් ඉස්සරහට you're going to have a baby. But already you have a kids. You have kids, no? බබල් ඉන්නව නේද? You are going to have a baby. මේක මෙහෙම ගන්නත් පුළුවන්. එක එක. දැන් going to එක යනවා එහා going to form එක. තම පැසිව් ඕන තරම් ස්වභාවයක් තියෙනවා. මේ ටික හොඳටම ඇති. මේ ටික ඉගෙනගෙන දැන් යූසේජ් එක තමයි ඕන. ඉගෙන ගන්න ටික මොකද කරන්නේ? දැන් ඔය ඩේලි රූටින්ස් ටිකක් මම කියවනේ ඔයාලට. ඒ කියන්නේ අර ඩයරියට අමතරව ඕන ඩයරිය ලියන අතරතුරේ ඒක මහ දෙයක් නෙමෙයි ඩයරිය ලියන්නේ ඒකම ලියන්නකෝ. කිසි වෙනසක් නැහැ. මොකද කියන්නේ ඒකද? ඩේලි. දිනපතා වෙන වැඩිපුර ඩේලි රූටින්ස්. අලුත් වචන හොඳට අහු වෙනවා. should have been method එකකින් එකක් කරන්න පුළුවන්. should have been verb method එක. ඔව් ඒක මෙහෙමනේ එන්නේ. හොඳයි ඒක මතක් කරගන්න. දැන් මෙහෙම ගත්තොත් එහෙම. ඔයන්ට ඕකට අපි කියන්නේ මෙහෙම. perfect model අක්ෂරද කියලානේ ඔකට කියන්නේ. perfect model අක්ෂරද කියන්නේ මෙහෙම. subject එක ගන්න. ඊට පස්සේ has හරි මෙතන මේ perfect model අක්ෂරයට අපි ගන්න should ගන්න. model verb එක. model verb එක ගත්තා. හරි. model verb එක ගත්තා. subject එක දාලා model verb එක අරගෙන ඊට පස්සේ verb එකේ 3 දැම්මා. object එක දාලා ඔන්න අපිට ගන්න පුළුවන් rest එක. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි කියන වාක්‍යයක් you ගමු. you should have model verb එකක් අරගෙන model verb එකට පස්සේ දාන්න ඕන should have ඒ වගේ එකක් ගන්න ඕන. මෙතන මේකත් දාගන්න. මොකද්ද ගන්නෙ? have එක. model verb එකයි you should have given it. You should have given it. ඔයාලක දීලා තියෙන්න ඕන. හරි. මේකේ meaning කීපයක් තියෙනවා. You should have given it. මේක වෙලා perfect එක. perfect model අක්ෂරය එක. ඔයා දීලා තියෙන්න ඕන මේක. හරි. තව එකක් ගන්න පුළුවන්. දීලා තිබුණා නම් හොඳයි නේද කියලා දැන් අපි සමහරලාට එහෙ ගිහිල්ලා තිබ්බනම් හොඳයිනේ. You could have gone. ඒක could have එක දාලා. You could have gone. You could have eaten something. අර මොනවාරි කන්න තිබුණා අපිට. We could have gone there. අපිට එහෙ යන්නේ තිබුණා. මෙන්න මේ වගේ අර්ථිකුණුත් භාවිතා වෙනවා. You should have given it කිව්වට පස්සේ මේකෙත් object එකක් තියෙනවා. object එක මෙච්චර අර මම අහපු නිසා කිව්වේ අර මේක හැමෝටම මේ උත්තර එහාට යන්න බැරි නිසා. ඊට පස්සේ අපි it ගන්න මුලට it should have been given. It should have been given by you. කොහොම ගන්නද? perfect model auxiliary passive. ඔකට අපි කියන්නේ perfect model auxiliary passive. මට ඉතින් ඒ කියන්නේ අපි අර ලෙටර් එකක් ලියලා තිබ්බනම් හොඳයි කියලා හිතනවා. We must have written a letter. ඔන්න බලන්න. අපි ලෙටර් එකක් දාන්න නම් අපි නෝටිස් එකක් ලියලා තිබ්බනම් හොඳයි. ලෙටර් එකක් දැම්ම නම් හොඳයි.
we must have written a letter. මේක පැසිව් කරන්න පුළුවන්. The letter must have been. The letter must have been එන්න ඕන. been ඇවිල්ලා තමයි past participle එකකින් written. The letter must have been written by us. The letter must have been written by us. මෙන්න මේවා. හරි නේද? should have been method එක. ඔය should have been method එක තියෙනවනේ වාක්‍යයෙන්. මේ should have been method එකේ spoken english pattern එකක් විදිහට තමයි should have gone you should have participated. ඔයාලට මේ පන්තිට සහභාගී වෙන්න ඇති. අන්න එහෙම pattern එකකුත් තියෙනවා. right okay. එතන මම කියන්නේ ගියේ මොකක්ද අර? daily daily routines ගැන right daily routines මේක සමහර අය උච්චාරණය කරන routine කියන routines daily routines කියන්නේ දිනපතා හුරු වෙන දිනපතා කරන වැඩ සටහන ලියනවා right ඒ කියන්නේ අපා පටන් ගන්නෙ I usually උදේන් පටන් ගන්නවා I usually ඒක present tense එකෙන් තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. පොඩි කාලේ සමහර ලිව්වා මේක. I usually get up at 6 o'clock. 6 o'clock. එහෙම දාන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් නැගිටින්නේ උදෑසන 6. 6ට නැගිටලා බෑ දැන්. 4ටවත් නැගිටින්න ඕන. Get up 6 o'clock. ඊට පස්සේ දානවා sometime. නැගිටින්න හරි අමාරුයිනේ. නැගිටලා මොකද කරන්නේ? Sometime I like කියන්නේ meaning දෙක වැදලා ඉන්නවා. I lie in the bed. I lie in the bed for 10 minutes. සමහරවිට පැය දෙකක් හරි ඉන්නවා. Sometime I lie in the bed for 10. විනාඩි 10ක් විතර දිගා වෙලා ඉන්නවා ඇති. ඊට පස්සේ next මොකද කරන්නේ? Get out of the bed. නැතිනම් නැගිටින්න. ටිකක් ප්‍රැක්ටිස් වුණා නම් මේක හරියනේ. Get out of the bed. ඊට පස්සේ හදනවා I make මම උදව්වක් වශයෙන් වාරි කියන්නේ I make a cup of tea myself. මම තේ හදා ගන්නවා. I make a cup of tea myself. මම හදා ගන්නවා. ඊට පස්සේ take a towel. මොකද කරන්නේවා? towel එක ගන්නවා. take a towel, go to bathroom. Brush my teeth. I brush my teeth. ඔන්න ඔතනින්ද ලියන්න බලන්න. තමන්ගේ දිනචර්යාව කොහොමද daily routines කියලා. පොඩ්ඩක් හැමදාම ලියන්න බලන්න වාක්‍ය 5ක් 10ක් 15ක් හරි. අර හිතලා වචන හොයන. එතකොට වචන එන්න පටන් ගන්නවා. එහෙම කරනකොට තමයි වාට අර උවමනාවක් එන්නේ. අනේ මම ඉගෙන ගන්න ඕනේ කියලා මම. right. passive voice ඉස්සරහට අපි කතා කරමු. අපි ලබන සතිය අලුත් මාතෘකාවක් තියා. සමහර විට මාතෘකාවක් කොමෙන්ට් නැහැ බලමු අපි.
ටික ටික යනවනේ ඉතිමතයි right එම්න have a good night everybody group එකට comment එකක් දාන්න good night අයිබෝන් සර්. right